හරි සුබ සන්ධ්‍යාවක් වේවා දුල පුතාලා හැමෝටම අයබෝවන් අද අපි එකතු වෙලා ඉන්නේ බෝඩ් එකේ මම ලියලා තිබුණ විදියටම 2023 දරුවන් සඳහා විශේෂයෙන්ම ඒ වගේම අවශ්‍ය නම් 2022 දරුවන් සඳහාත් විවෘතයි අපි අද සාකච්ඡා කරන්නේ අද මේ පටන් ගන්නේ 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා තියෙන ඒකක සාකච්ඡා කිරීම අරමුණු කරගත් විශේෂ කණ්ඩායම් පන්තියක් මම මේ ගැන මීට පෙර දැනුවත් කිරීමක් ඔයාලට සිද්ධ කළා. එතකොට ඒ අනුව ඒ විශේෂ කණ්ඩායම් පන්තියේ ආරම්භය තමයි අද අපි සනිටුහන් කරන්නේ. එතකොට මෙතන අද ක්ලාස් එකේ ගත්තම ප්‍රධාන වශයෙන් දරුවෝ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි 2023 උසස් පෙළ කණ්ඩායමේ දරුවන්. ඒ වගේම 2022 උසස් පෙළ කණ්ඩායමේ දරුවන්නුත් අද පන්තියත් එක්ක එතකොට එකතු වෙලා ඉන්නවා. හරි. එතකොට දුවේ පුතේ අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ ඔයාලා දන්න විදිහට සිලබස් එකේ අපේ ජීව විද්‍යාව නැත්නම් බයොලොජි සිලබස් එකේ දෙවෙනි භාගයේ එහෙමත් නැත්නම් අග භාගයේ තියෙන ඒකක ටික සම්බන්ධයෙන්. එතනදී මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක්. අද ඇත්තටම මම මූලික වශයෙන් කාරණා දෙකක් අද සිද්ධ කරනවා. අපි ඉස්සෙල්ලා බලමු අද අපේ පළවෙනි කාර්යය තමයි මේ අපි සාකච්ඡා කරන්න යන ඒකක පහ නැත්නම් 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකය දක්වා සාකච්ඡා කරගෙන යනකොට අපිට හමු වෙන ජීව විද්‍යා විෂය නිර්දේශයේ තියෙන ඒකක මොන වගේද කියන එක සහ එම ඒකක ටික ඔයාලා කලින් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය එහෙමත් නැත්නම් ඒ ඒකක ටික ඇයි අපි වෙනම ගෲප් ක්ලාස් එකකින් ඉගෙන ගන්නේ කියන කාරණය මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි සාකච්ඡා කරනවා අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්න ඒකකය එහෙමත් නැත්නම් ප්‍රවේණි විද්‍යාව කියන ඒකකය ආරම්භ කරලා ඒ ප්‍රවේණි විද්‍යාව ඒකකයේ ඉදිරියට සාකච්ඡා කරගෙන යෑමත් ඒ ආරම්භය ලබා ගැනීමත් අද අපි සිදු කරනවා. හරි. එතකොට මේ පුතේ මෙන්න මෙහිමයි. දැන් මම ඇත්තටම ෆිසිකල් ක්ලාසස් වලදීත් අපේ පන්ති වලට සහභාගී වෙන දරුවන්ටත් ෆිසිකල් ක්ලාසස් වලදීත් මූලික වශයෙන් අර පන්ති ආරම්භ කරන දිනේදී 2023 දරුවන්ට මේ සතියක් වගේ කාලයකට පෙර අපි නව පන්ති ආරම්භ කරද්දී මම ඔයාලට මූලික වශයෙන් විෂය හඳුන්වා දීමේදී කියලා දෙන කරුණු ටිකක් තියෙනවා. එතනදී මම සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකකදී ඔයාලට කියලා දෙනවා ජීව විද්‍යා විෂය ධාරාව හදාරලා ඉදිරියේදී ඔයාලට යන්න තියෙන උසස් අධ්‍යාපනයේ අවස්ථා මොනවාද? විශ්වවිද්‍යාලය තුල ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන ඒ අධ්‍යයන පාඨමාලා මොනවාද ආදී වශයෙන් මූලික හැඳින්වීමක් කරනවා. මම ඇත්තටම මෙතනදී ඔන්ලයින් ක්ලාස් එකේදී ඒ කරුණු ටික නැවත වතාවක් රිපීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පසුගිය සතියේදී අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරපු නිසා. නමුත් අද අපි මේ කතා කරන්න යන කාරණය සම්බන්ධව මෙන්න මේ ඒකක ආවරණය කිරීම හා සහ සම්බන්ධව කතා කරද්දී ඔයාලට වැදගත් වෙන මූලික කරුණු කිහිපයක් මම හැඳින්වීම විදියට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි වෙලාවක් අරගෙන මේ ඒකක කිහිපය තුල තියෙන විශේෂ ස්වභාවය මොන වගේද කියන එක අපි අඳුනගෙන අපි මොන වගේ කාල පරාසයක් තුල මොන වගේ කාල රාමුවක් තුල මේ වැඩ ටික ඉවර කරනවාද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඔයාලා දැනුවත් කරලා අපි ඊළඟට අපේ අද පටන් ගන්න අලුත් ඒකකයට ජෙනටික්ස් එමත් නැත්නම් ප්‍රවේණි විද්‍යාව ඒකකයේ සිද්ධාන්ත කතා කරන වැඩේට යමු. හරි. එහෙමනම් මෙන්න මෙහෙමයි දුවේ පුතේ මේක පළවෙනි කාරණය තමයි ඉස්සෙල්ලම කියලාම පටන් ගන්න ඕන කාරණය තමයි මේ ගෲප් ක්ලාස් එක මේක ස්පෙෂල් ගෲප් ක්ලාස් එකක් මේක දිගටම ඔන්ලයින් ආකාරයෙන් පැවැත්වෙන ගෲප් ක්ලාස් එකක්. මේ අපි දැන් සාකච්ඡා කරන වේලාව නිශ්චිත වේලාවක් ඉදිරියේදී වෙනස් නොවන ස්ථිර වේලාවක්. මේ ස්ථිර වේලාව තුලදී දිගටම සාකච්ඡා කෙරෙන ඔන්ලයින් ක්‍රමයටම දිගටම පැවැත්වෙන පන්තියක්. ඒක මම ඉස්සෙල්ලම ඔයාලට කියලාම ආරම්භ කරන්න අවශ්‍යයි. ඒක නිසා මෙතන ගත්තත් දැන් මේ අවස්ථාවේදී ගත්තත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ පන්තියත් එක්ක සහභාගී වෙන දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ එක තැනකට ගොනු වෙච්ච දරුවන් නෙමෙයි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවන් ගොඩක් අපිට මේ පන්තියත් එක්ක සහභාගී එකතු වීම සිද්ධ කරනවා. එතකොට මූලික වශයෙන්ම මේ වගේ වැඩක අවශ්‍යතාවය මම ඔයාලට ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙනවා නම් දුවේ පුතේ. ඔයාලා දන්නවා අපිට ජීව විද්‍යාව කියනකොටම දැන් මේ දවස්වල අපිට ටක් ගාලා එන අනිත් කාරණය තමයි නව විෂය නිර්දේශය. නිව් සිලබස් එකේ එහෙමත් නැත්නම් නව විෂය නිර්දේශය ජීව විද්‍යාව නව විෂය නිර්දේශය කියන වචනේ හරි
මිනිස්සු කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය හඳුන්වා දීමත් එක්ක සමහර විට ඔයාලා දන්නවත් ඇති යම් යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්ව ඇති වෙලා තිබිලා. නමුත් දැන් අද වෙනකොට බොහොම ලස්සනට සිලබස් එකේ අපිට අවශ්‍ය දේවල් ටික දුල පුතාල විභාගයට දැනගන්න ඕන දේවල් ටික අපිට බොහොම ලස්සනට උගන්වන්න ගුරුවරු විදියට අපිට උගන්වන්නත් ඔයාලට ඉගෙන ගන්නත් අවස්ථාව අද වෙනකොට ලැබිලා තියෙනවා. එතකොට පුතේ මේ සිලබස් එක ඇතුලේ මේ නිව් සිලබස් එක ඇතුලේ ඒකක බෙදිලා තියෙන විදිය ගත්තොත් මේ නිව් සිලබස් එක ඇතුලේ ඒකක 10ක් තියෙනවා. මේ ඒකක 10න් ඒ කියන්නේ සිලබස් එකේ තියෙන මුළු ඒකක 10න් 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා. ඒ කියන්නේ අවසාන ඒකක 5 පාඩම් ටික කවර් කර ගැනීම ඉලක්ක කරගෙන තමයි අපි මේ පන්තිය පවත්වන්නේ. මූලික වශයෙන් අපේ අරමුණ වෙන්නේ මේක 2021 දරුවන්ටත් ඒ වගේම 2022 දරුවන්ටත් කියන දෙගොල්ලන්ටම විවෘතයි. නමුත් මම ප්‍රධාන වශයෙන්ම මෙතනදී 2023 විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දරුවන් තමයි මෙතනදී වැඩි ප්‍රමාණයක් මේ පන්තියත් එක්ක එකතු වෙන්නේ. මූලික වශයෙන් මේකෙදි සිද්ධ වෙන්නේ අවුරුද්දක කාලයක් ඇතුළත වසරක කාලයක් තුළ දැන් අද වෙනකොට අපි ඉන්නේ 2021 අවුරුද්දේ මාර්තු මාසයේ අවසානයේ 2022 වර්ෂයේ මාර්තු මාසයේ අවසානයේ නැත්නම් අප්‍රේල් මාසයේ මුල වෙනකොට මෙන්න මේ ඒකක 5 කිසිදු හදිස්සියකින් තොරව සියලුම තියරි සහිතව අපි කියන්නේ නිවිහැනහිල්ලේ හෙමින් සීරුවේ ඔයාලට හොඳින් අධ්‍යයනයක් කෙරෙන විදියට සාර්ථකව තියරි කොටස් ටික සාකච්ඡා කිරීම තමයි අපි මේ පන්තියෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම පන්ති පවත්වන නුගේගොඩ ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන් ඊට පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ දරුවන් ඊළඟට මාතර දිස්ත්‍රික්කයේ දරුවන් වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් වැඩි ප්‍රමාණයක් මෙතනදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ ඊට අමතරව තවත් වෙනත් ප්‍රදේශවලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන් පිරිසකුත් මේකත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට පුතේ වැදගත්ම කාරණය තමයි ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන්නේ නැති. ඒ කියන්නේ මම පන්ති පවත්වන නගරයක අපේ ආයතනයක තියෙන පන්තියකට සහභාගී වෙන්නේ නැති ඕනම දරුවෙකුට වුණත් දිගටම මේ පන්තියත් එක්ක එකතු වෙලා ඉඳලා මේ ඒකක ටික ආවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මුලින්ම කියන්න ඕන ලංකාවේ ඕනම තැනක ඉන්න දරුවෙකුට මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් එක්ක එකතු වෙලා මේ සතියේ මේ නිශ්චිත වේලාව තුල පන්තියත් එක්ක එකතු වෙලා ඉඳීමෙන් සහභාගී වීමෙන් 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා වැඩ ටික ඔයාලට සම්පූර්ණ කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතනදී මේ පාඩම් ටික සම්බන්ධව සියලුම තියරි කරුණු අපි පන්තියේදී සාකච්ඡා කරනවා. මේ දැන් ඔයාලා පන්තියට සහභාගී වෙලා ඉන්න විදියටම Zoom තාක්ෂණය ඔස්සේ Zoom එක හරහා live classes විදියට තමයි පන්තිය පැවැත්වෙන්නේ. එතකොට මෙතනදී වීඩියෝ එකතු කිරීමක් අපි කරන්නේ නැහැ. පන්තියේදී සාමාන්‍ය සජීවී පන්තියක් පැවැත්වෙන ආකාරයටම නමුත් ඔබ ගෙදර සිට සහ මම මේ ස්ථානයේ සිට ඉගැන්වීම කිරීම විතරයි මෙතන තියෙන එකම වෙනස. අනිකුත් සියලු කරුණු කාරණා පන්ති කාමරයේදී ඉගෙන ගන්නවා වගේමයි සජීවී පන්තියක් විදියට තමයි අපි වැඩේ කරගෙන යන්නේ. එතනදී ඔයාලගේ අත්අකුරෙන් ලියවෙන නෝට් එකක් මේකෙදී ලැබෙනවා. ඒ වගේම මම මැදදී ඔයාලට ටියුට්ස් පෙන්වන්නම්. ඔයාලට ලැබෙන ටියුට්ස් මොන වගේද කියන එක සහ ඔයාලට අවශ්‍ය වෙන ටියුට්ස් සියල්ලම ගෙදරටම ලැබෙනවා. පන්තියට සහභාගී වෙන දරුවන්ට ඒ පාඩමට අවශ්‍ය ටියුට්ස් තියෙනවා. මේ සමහර පාඩම් වලදී ඔයාලට අවශ්‍ය වෙන රිසෝස් බුක් එක තියෙනවා. ඒවා ඔයාලට ගෙදරට ලැබෙනවා. අපි මීට කලිනුත් සමහර දරුවෝ මෙතන ඉන්නවා. අපි මීට කලින් ඔන්ලයින් ක්ලාසස් එක සහභාගී වෙච්ච දරුවෝ යාලා දන්නවා. ඔයාලට ගෙදරටම එතකොට ඒ ටියුට්ස් ටික ලැබෙනවා. තුන්වෙනි කාරණය මේ හැම පාඩමකම ඔන්ලයින් ටෙස්ට්ස් අපි පවත්වනවා. ඒ ඔන්ලයින් ටෙස්ට් එතකොට ඔන්ලයින් විදියටම සම්පූර්ණයෙන්ම ඔන්ලයින් විදියටම ටෙස්ට් එක පවත්වලා ඒවයි ලකුණු බලලා රෑන්ක් කරලා දිස්ත්‍රික්ක වශයෙන් සහ සමස්ත ශ්‍රී ලංකාවේ දරුවන් වශයෙන් රෑන්ක් කරලා අපිට ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයටම කෙරෙන පන්තියක්. ඒක තමයි මූලිකම කාරණය. හරි. එතකොට දැන් මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන්ටත් ඒ වගේම මෙතන තවත් ඇති දෙමව්පියන් අම්මලා තාත්තලාත් මෙතන ඇති අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ දෙපාර්ශවයටම වැදගත් වෙන කරුණු කීපයක් විෂය නිර්දේශය සම්බන්ධව සහ ඒ වගේම අපි මේ කරන්න යන වැඩේ සම්බන්ධව වැදගත් වෙන කරුණු කීපයක් මම ඊළඟට කියන්නම්. දුල පුතාලාගේ අම්මලා තාත්තලාත් මේ අවස්ථාවෙත් සහභාගී වෙලා ඉන්නවා නම් ඒ අම්මලා තාත්තලාටත් කතා කරන්න සමහර විට මේ විෂය සම්බන්ධව දැනුවත් වීමේදී වැදගත් වෙන සමහර කරුණු මෙතනදී කියවේවි.
අපේ ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවන්ට මම පන්ති ආරම්භක දිනේදී මේ ඊළඟට කියන කරුණු කීපය පිළිබඳව මූලික හැඳින්වීමක් කරලා තියෙනවා. ඒක නිසා මම මේ කරුණු ටික පොඩ්ඩක් ඉක්මනින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ අපි මෙන්න මේ ඒකක 5 සහ ඒකක 5 තියෙන අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කතා කරමු. හරි. එතකොට මෙන්න මේක පළවෙනි කාරණය තමයි වැදගත් කාරණය තමයි මම ඉස්සෙල්ලම කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි අපි මේ කතා කරන ජීව විද්‍යාව විෂය නිර්දේශය සහ ඒ විෂය නිර්දේශයේ තියෙන ස්වභාවය පිළිබඳව මම ඉක්මනින් ඔයාලව දැනුවත් කරන්නම්. මම කලිනුත් කීවා වගේ මේ කොටස අපි අපේ ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවන්ට මම පන්තියේදීත් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අපේ විෂය ඉතිහාසය ගත්තොත් ජීව විද්‍යාව කියන විෂය ඉතිහාසය ගත්තොත් මේක තරුණ විෂයක්. මොකද හේතුව අනිකුත් ඔයාලා A level වලදී ඉගෙන ගන්න අනිකුත් විෂයන් දෙකට සාපේක්ෂව ඒ කියන්නේ අපි හිතමු භෞතික විද්‍යාවට සහ රසායන විද්‍යාවට සාපේක්ෂව ජීව විද්‍යාව කියන්නේ තරුණ විෂයක්. මොකද ඒ විෂයන් දෙක 1970 ගණන් වලදී 80 ගණන් වලදී ඉඳලා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුණාට ජීව විද්‍යාව කියලා විෂයක් ඇත්තටම අපිට එන්නේ 2000 වර්ෂයේ ඉඳලා. ඒතර දුවේපතේ අපි දැනට ජීව විද්‍යාව සම්බන්ධයෙන් විෂය නිර්දේශ 3ක් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතෙන්දී මේ හැම විෂය නිර්දේශයකටම අදාළව මෙන්න මේ වගේ රෙෆරන්ස් බුක් එකක්. එමත් නැත්නම් අපිට කියන්න පුළුවන් පරිශීලනය සඳහා අපිට භාවිතා කිරීම සඳහා අපිට නිර්දේශ කරලා තියෙන ග්‍රන්ථයක් තියෙනවා. එතකොට 2000 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා ක්‍රියාත්මක වෙච්ච විෂය නිර්දේශය. කියන්නේ ශ්‍රී ලංකාව තුල ජීව විද්‍යාව කියන විෂය හඳුන්වා දීමත් එක්ක ඔයාලා අහලා ඇති ඊට කලින් තිබුණා උද්භිද විද්‍යාව එහෙමත් නැත්නම් බොට්නි සහ සත්ව විද්‍යාව සුවොලොජි විදියට විෂයන් දෙකක්. ඒ විෂයන් දෙක එකතු කරලා තමයි ජීව විද්‍යාව කියන විෂය නිර්මාණය කරන්නේ. මේ ජීව විද්‍යාව කියන විෂය හඳුන්වා දීමත් එක්ක 2000 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා ක්‍රියාත්මක වෙච්ච විෂය නිර්දේශයට අදාළ ඒ අදාළව තිබෙන රෙෆරන්ස් බුක් එක නැත්නම් පාඨ ග්‍රන්ථය තමයි මෙන්න මේ පොත Green Biology කියලා අපි හඳුන්වන පොත. දුල පුතාලා අහලත් ඇති. සමහර විට මෙතන මේ කාරණාව අහගෙන ඉන්න අම්මලා තාත්තලාත් සමහරට දුල පුතාලාගේ අයියලා කළ කවුරු හරි ඉන්නවා නම් විභාගෙ මීට කලින් කරපු එයාලා මේ ගැන දැනුවත් ඇති. එතකොට අපි දැන් සාකච්ඡා කරන්නේ මේ විෂය නිර්දේශය නෙමෙයි. දෙවනුවට ආවා 2011 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ක්‍රියාත්මක වෙච්ච දැන් අපි all syllabus එක විදියට හඳුන්වන පැරණි නිර්දේශයේ විදියට හඳුන්වන විෂය නිර්දේශය මේකෙදි අපිට පාඨ ග්‍රන්ථයේ විදියට නිර්දේශ වෙලා තිබුණේ රේවන් බයොලොජි කියන ග්‍රන්ථය. රේවන් බයොලොජි කියන්නේ මෙන්න මේ ග්‍රන්ථය තමයි රේවන්, ජොන්සන්, මේසන්, ලොසොස් සහ සිංගර් කියන කතෘවරුන් කිහිප දෙනා එකතු වෙලා ලියපු පොත. මෙන්න මේ ග්‍රන්ථය තමයි අපි ඒ කාලයේදී භාවිතා කළේ. නමුත් අද වෙනකොට මේකත් අපි භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. දැන් අපිට වැදගත් වෙන කාරණේ තමයි මෙන්න මේ විෂය නිර්දේශය. දුල පුතාලා අහලා තියෙනවා මම කලිනුත් කිව්වා වගේ ජීව විද්‍යාව කියලා කියනකොටම දැන් අපි ඊළඟට කතා කරන කාරණේ තමයි නව විෂය නිර්දේශය. මෙන්න මේ නව විෂය නිර්දේශය 2019 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වෙන නව විෂය නිර්දේශයට අදාළ පාඨ ග්‍රන්ථය තමයි Campbell Biology. එහෙමත් නැත්නම් මෙන්න මේ ග්‍රන්ථය. මෙතන මේ ග්‍රන්ථය ඇත්තටම versions කීපයක්, editions කීපයක් තියෙනවා. ඒ editions වලින් කිහිපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. වම් පැත්තේ තියෙන පොත වගේම දකුණු පැත්තේ තියෙන පොතත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දෙක මේ editions වල වර්ග දෙකක්. 10th edition එක සහ 11th edition එක විදියට 10 වෙනි සංස්කරණය සහ 11 වෙනි සංස්කරණයේ විදියට මේ පොත් දෙකම අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ පොත මම ඔයාලට physical classes වලදීත් කිව්වා වගේ physical classes වලදීත් මම ඔයාලව දැනුවත් කරා වගේ මේ පොත ඔයාලට අවශ්‍ය ඕනම දුවෙකුට පුතෙකුට අපේ physical classes වලට සහභාගී වෙන දරුවන්ට පන්තියේ මේ පොත් තියලා තියෙනවා, copies තියලා තියෙනවා. හෝ අවශ්‍ය නම් ඉල්ලගෙන බලන්න පුළුවන්. පන්තියේ පොත තියෙනවා. අවශ්‍ය දරුවෙකුට ඉල්ලගෙන බලන්න හැකියාව තියෙනවා. පොත physically ගන්න හැකියාවක් නැති හෝ බලන්න හැකියාවක් නැති දරුවන්ට අපේ Telegram group එක තුල, Telegram channel එක තුල පොත දාලා තියෙනවා. ඒ channel එක හරහා ඒ පොත ඔයාලට download කරගෙන PDF එක ලබාගෙන ඒ PDF එක පරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවා. PDF එක download කරගන්න අවශ්‍යතාවයේ තියෙන ඕනම දරුවෙකුට Telegram වල ඔයාලා දන්නවා දැන් ඔයාලා තාක්ෂණයත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න නිසා මේ දේවල් දන්නවා. Telegram app එකේ ඔයාලා search කරොත් මෙන්න මෙහෙම මම මූලිකව මේක ඇඩ් කරේ 2023 දරුවන්ගේ channel එකේ 2023 biology මගේ නමෙන් search කරා නම් මෙන්න මෙහෙම search කරා නම් ඔයාලට මේ channel එක හොයාගන්න පුළුවන්.
ඒ වගේම හොයාගෙන මේකත් එක්ක ජොයින් වෙලා ඊට පස්සේ පොත ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි. ඒක නිසා පොත ලබා ගන්න අවශ්‍ය දූල පුතාලා සාමාන්‍යයෙන් MB 300කට වගේ කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා ඔයාලගේ data තියෙන වෙලාවක රාත්‍රී කාලයේදී වගේ වෙලාවක පොත ඩවුන්ලෝඩ් කරලා තියාගන්න හැකියාව තියෙනවා Telegram එක හරහා. channel එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා අපේ පන්ති වලට සහභාගී වෙන දරුවෝ ඉන්නවා දැනටමත් කැම්බල් එක දිනාගෙන තියෙන දරුවන්. මොකද අපේ පන්තියේදී ටෙස්ට් වලදී වැඩි ලකුණු ගන්නා දරුවන්ට අපි කැම්බල් එක ලබා දීලා තියෙනවා. මෙතන 2022 ක්ලාස් එකේ දරුවෝ ඉන්නවා 22 ක්ලාස් එකේ දරුවෝ එහෙමත් ඉන්නවා කැම්බල් එක ටැග්ගක් විදියට අපේ පන්තියේදීම දිනා ගන්න. ඉතින් ඉදිරියේදී තියෙන ටෙස්ට් වලදී try කරලා ෆිසිකලි මේ පොත දිනා ගැනීමේ අවස්ථාවත් ඔයාලට තියෙනවා. දැනට පොත බලා ගන්න මේක ඩවුන්ලෝඩ් කරලා තියාගන්නත් පුළුවන්. එතකොට දුවේ පුතේ ඔය හැදුන නිව් සිලබස් එකත් එක්ක මේ කැම්බල් බයොලොජි කියන පොතත් එක්ක නිර්මාණය වෙච්ච නිව් සිලබස් එකත් එක්ක ජීව විද්‍යාව විෂය බොහෝ වෙනස්කම් සිද්ධ වෙනවා. මූලික වශයෙන් ඔයාලත් අහලා ඇති සමහර වෙලාවට ජීව විද්‍යාව විෂය නිර්දේශය වෙනස් වුණා කියලා ලොකු වෙනසක් නැහැ. ඒ වුණාට තියෙන දේවල් එකමයි කියලා ඔහොම සාමාන්‍යයෙන් යම් අවස්ථාවලදී ඔයාලා අහලා ඇති. නමුත් දුවේ පුතේ ඇත්තටම මේ විෂය පොඩ්ඩක් ගැඹුරට බලන කෙනෙකුට විෂය උගන්වන ගුරුවරයෙකුට හෝ විෂය උගන්වන මේ විෂය ඉගෙන ගන්න දරුවෙකුට පේනවා සත්‍ය වශයෙන්ම ගත්තොත් මේ විෂය නිර්දේශයේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. يعني මෙතෙක් කතා කරපු පැරණි විෂය නිර්දේශයට සාපේක්ෂව දැන් පවතින විෂය නිර්දේශයේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ කාරණය ගත්තොත් හරිද මේ කාරණය ගත්තොත් මෙන්න මෙහෙම දේවල් කීපයක් අපිට කියන්න පුළුවන්. දැන් මේ තියෙන ඔයාලා මේ දකින්නේ අපි මේ දැන් ඉගෙන ගන්න නව විෂය නිර්දේශය සඳහා 12 13 ශ්‍රේණිවල විෂය නිර්දේශය 2017 වසරේ සිට ක්‍රියාත්මක වෙන විෂය නිර්දේශය අපිට ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීලා තියෙන විදිය. ඒකට මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න අපේ අවසානයේ අපේ විභාගයට වැදගත් වෙන සිලබස් එක එහෙමත් නැත්නම් විෂය නිර්දේශය. ඒතර දුවේ පුතේ මෙන්න බලන්න මේ විෂය නිර්දේශය අපිට බෙදලා දීලා තියෙනවා ඒකක 10කට කාලච්ඡේද 600කට. ඒ කියන්නේ පාසලේදී මේක උගන්වනකොට පීරියඩ්ස් 600කින් සිලබස් එක කවර් වෙන විදියට තමයි මේ සිලබස් එක ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. එතකොට බලන්න දුල පුතාලා නිකන් කාලච්ඡේද ගණන කියන එකත් එක්ක පොඩ්ඩක් බලන්න එක එක ඒකකයේ සඳහා වෙන් වෙලා තියෙන කාලච්ඡේද ගණන කොහොමද කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ෆිසිකල් ක්ලාසස් වල මේ දවස්වල 2023 පන්තිවල ආරම්භ කරලා තියෙන ජීව විද්‍යාව හැඳින්වීම කියන පළවෙනිම ඒකකය. බොහොම පුංචි ඒකකයක් සාමාන්‍යයෙන් පන්තියේ දවස් 4කින් 5කින් ඉක්මනට අපි ඉවර කරලා දාන හරි ඉක්මනට යන ඒකකයක් පොඩිම පොඩි ඒකකයක්. නමුත් දුවේ පුතේ ගත්තම දෙවෙනි තුන්වෙනි ඒකක දෙක පොඩ්ඩක් බලන්න ජීවයේ රසායනික සහ සෛලීය පදනම නැත්නම් chemical and cellular basis of life. ඊට පස්සේ තුන්වෙනි ඒකකේ අපිට දෙනවා ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය evolution and diversity of organisms. මේ වගේ පාඩම් ගත්තම බලන්න මේකේ තියෙනවා පීරියඩ් එක පාඩමක් පීරියඩ් 80ක පාඩමක් අනිත් එක පීරියඩ් 60ක පාඩමක්. එතකොට දැන් මෙතෙන්දි වැදගත් කාරණාව තමයි දුල පුතාලා දන්නවා ඕනම විෂයක තියෙනවා ඒ විෂයේ තියෙන මූලික කරුණු මූලික පදනම සකසන වැදගත් පාඩම්. ඒ කියන්නේ මේ විෂය සම්බන්ධව තියෙන සමහර මූලික සංකල්ප ඒ විෂය ගැඹුරට හැදෑරීමේදී අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු මූලික සංකල්ප ගන්වන පාඩම්. දැන් ඔයාලා බයෝවලදී මේක දැන් අපි කතා කරනවානේ ඒ වගේ ඔයාලා බලුවොත් එහෙම ෆිසික්ස් වලදී ගත්තොත් ෆිසික්ස් වගේ විෂයක යාන්ත්‍ර විද්‍යාව වගේ කොටසක් ගත්තාම ඒ විෂයේ තියෙන ඒ විෂයේ හදවත බඳු වැදගත් කොටස්. නැත්නම් අපි ගත්තොත් කෙමිස්ට්‍රි වලදී ගත්තොත් පරමාණුක ව්‍යුහය සහ බන්ධන වගේ පාඩමක් ගත්තම නේ ඒ වගේ පාඩම් ගත්තම ඒ වෙවිලා ඒ විෂයේ මූලික සංකල්ප ටික අඩංගු වෙන පාඩම්. ඉතින් ඇත්තටම ජීව විද්‍යාව විෂය නිර්දේශය ගත්තම ඔය 2 සහ 3 කියන ඒකක දෙක ජීවයේ රසායනික සහ සෛලීය පදනම ඒ වගේම ජීවීන්ගේ පරිණාමය සහ ඊළඟට විවිධත්වය කියන පාඩම ගත්තම ඒවා ඇවිල්ලා ඒ වගේ යම් කාලයක් ගත කරලා හිමින් ඉගෙන ගන්න විෂය නිර්දේශයට අවශ්‍ය පදනම අනිකුත් කරුණු ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය පදනම සපයන පාඩම්. ඊළඟට තියෙන පාඩම් දෙක ගත්තම 4 සහ 5 කියන ඒකක දෙක ගත්තම 4 සහ 5 ඒකක දෙක බලන්න 4 ශාඛා ආකාරය සහ ක්‍රියාකාරීත්වය පීරියඩ්ස් 80ක පාඩමක්. පස්වෙනි ඒකකය සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය පීරියඩ් 195ක පාඩමක්. එතකොට
මේ පාඩම් දෙක තමයි දුවේ පුතේ ඔයාලට පාඩමේ නමින්ම තේරෙනවා ඇති. 4 වෙනි ඒකකය plan form and function ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය කියන්නේ අපේ විෂය නිර්දේශය තුළ අපි ශාක පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කරන පාඩම. ඊළඟට 5 වෙනි ඒකකයේ animal form and function සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකේදී අපි කතා කරන්නේ මිනිස් දේහයේ තියෙන පද්ධති ඇතුළුව සත්වයන්ගේ දේහයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. එතකොට බලන්න පීරියඩ් 600ක් තියෙන සිලබස් එකේ පීරියඩ් 195ක්ම ඒ වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වයට වෙන් කරනවා කියන්නේ බොහෝ දුරට ගත්තම මේ සිලබස් එකෙන් 3න් එකකට ආසන්න ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ 5 වෙනි ඒකකයට. ඉතින් ඒකත් එක්ක ඔයාලට තේරෙනවා ඇති පැහැදිලිවම මේ සිලබස් එකේ මුල් පාඩම් 5 බරින් වැඩි. එහෙමත් නැත්නම් ඒකක තියෙන්නේ 10ක් වුණාට ඔයාලට පේනවා ඇති ඒකක තියෙන්නේ 10ක් වුණාට මුල් ඒකක 5 බරින් වැඩි. කාලච්ඡේද ගණන අනුව ගත්තම ඒ සඳහා ගත වෙන කාලය ගොඩක් වැඩි. ඉතින් ඔන්න ඔය කාරණයක් එක්කම තමයි මේ අපි ඊළඟට කතා කරන ගැටලුව ඇති වෙන්නේ. හරිද? ගැටලුව තමයි මොකක්ද? මුල් ඒකක 5 සාකච්ඡා කිරීම සඳහා අර අපි සාපේක්ෂව ගත්තොත් වැඩි කාලයක් ගත වෙන නිසා අග ඒකක ටික අවසාන ඒකක ටික ගත්තම ඒ ඒකක වලට අවධානය බොහෝ වෙලාවට යොමු වෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මම මේක විශේෂයෙන්ම කියන්නේ මගේ පන්ති වලට මගේ ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවන්ට මේ ගැටලුව කිසිසේත් නැති වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි 2021 දැන් මේ අවුරුද්ද විභාගයට යන දරුවන්ට ගත්තොත් ඒ දරුවන්ට අපි දැන් ලියන පේපර්ස් ගත්තොත් මේ වෙලාව වෙනකොට අපි පේපර්ස් ෆුල් පේපර්ස් ලියනවා. ඒ ෆුල් පේපර්ස් ගත්තම විෂය නිර්දේශයේ 7 වෙනි ඒකකය හැර 7 වෙනි පාඩම හැර අනිත් හැම ඒකකෙම මේ කියන්නේ මුළු සිලබස් එකේ පාඩම් 10න් පාඩම් 9ක ඒකක 9ක ප්‍රශ්න දැන් අපි ලියනවා. එතකොට ඔය විෂය නිර්දේශයේ අගහරියේ තියෙන ඒකක 2021 දරුවන්ට මේ වෙනකොටත් අපි සාකච්ඡා කරලා ඉවරයි. තව එක පාඩමයි 7 වෙනි ඒකකයේ විතරයි අපිට තාම ටෙස්ට් එකට එකතු කරන්නේ නැතිව තියෙන පාඩම. ඒක නිසා ෆිසිකල් ක්ලාස් එකේදී අපේ පන්තියට සහභාගී වෙන දරුවන්ට විභාගයට කලින් ඒ විභාගයේ නියමිත කාලයට කලින් මාස කිහිපයකට කලින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙනවා. ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් අපේ පන්ති වලට සහභාගී වෙන්න බැරි දුර පළාත් වල ඉන්න දරුවන්ට සහ ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගැනීමෙන් අපිත් එක්ක සහභාගී වෙන දරුවන්ට මේ පාඩම් ටික කවර් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන එක තමයි මූලික වශයෙන් මේ ඔන්ලයින් පන්ති අරමුණ. ඒ වගේම අපේ ෆිසිකල් ක්ලාස් එකට සහභාගී වෙන දරුවන් අතරින් උනත් යම් දරුවෙක් ඉන්න පුළුවන් වැඩියෙන් වැඩ කරන්න. එහෙමත් නැත්නම් ඉක්මනින් වැඩ කිරීමේ හැකියාව තියෙන පාඩම් කිහිපයක කරුණු එක වෙලාවෙදී ඔලුවට දාගන්න පාඩම් කරන්න තරම් ශක්්‍යතාවයක් හැකියාවක් තියෙන දක්ෂ දරුවෝ ඉන්නවා. ඒක ඉතින් ඕනෑම අවුරුද්දක ඕනෑම විභාග අවුරුද්දක තියෙන දෙයක්. සහ වෛද්‍ය විද්‍යාලයේම අරමුණු කරගෙන මෙඩිසින් යනවා කියන ඒ අයිඩියා එක මොළුවේ තියාගෙන වැඩ කරන ඒකත් හොඳ කැම්පස් එකක හොඳම කෝස් එකකට යනවා කියන අපි හිතමු University of Colombo යන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් නැත්නම් University of Peradeniya යන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් මේ වගේ උඩ තැනක් ඉලක්ක කරගෙන වැඩ කරන පළවෙනි සැරේම විභාගයේ ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕන කියන අරමුණ පෙරදරි කරගෙන වැඩ කරන දරුවෙකුට අවසාන කාලයට යන්නට පෙර මේ ටික ඉවර කරගන්නත් මේ පන්තිය පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා එහෙනම් මේකේ අරමුණ පැහැදිලි ඇති කියන එක ඇයි අපි මෙහෙම වැඩක් කරන්න කියන එක. මොකද මම මේක ඔයාලට යම් වෙලාවක් අරගෙන ඒක පැහැදිලි කළේ ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මොකක්ද අපි මේ කරන්න යන්නේ කියන එක. මේ ඕනම වැඩක් පටන් ගන්නකොට හොඳ අරමුණක් තියෙනවනේ පැහැදිලි අරමුණක් තියෙනවනේ මෙන්න මේක තමයි අපේ ටාගට් එක කියන්නේ. එහෙනම් දුල පුතාලා මේ පන්තියත් එක්ක එකතු වෙලා වැඩ කරනවා නම් ඒ වැඩේ අවසාන අරමුණ වෙන්නේ අවුරුද්දක කාලයක් තුල මේ සිලබස් එකේ අවසාන හරියේ තියෙන ඒකක 5 අංග සම්පූර්ණව සහ කලබලයකින් තොරව හිමින් අර අනිකුත් මුල් හරිය පාඩම් ඉගෙන ගන්නවා වගේම පිළිවෙලට ඉගෙන ගන්න එක. ඉතින් එතෙන්දී ඔයාලට තීරණය කරන්න පුළුවන් දුල පුතාලා තමයි දන්නේ Tamanට එහෙම වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් අපේ ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවෙක් ගත්තොත් මගේ පන්ති සාමාන්‍ය පන්ති වලට සහභාගී වෙන දරුවෙක් ගත්තොත් ඉදිරියේදී ඔයාලට එකම වෙලාවෙදී අපි පාඩම් දෙකක් සතියකට සාකච්ඡා කරනවා. එතකොට එක ඒකකයක් එක දවසකදී තව ඒකකයක් තව දවසකදී විදිහට ඒකක දෙකක් සාමාන්‍ය පන්තියේදී සියලුම දරුවන්ට සාකච්ඡා වෙනවා. එතකොට ඒ දෙකට අමතරව තවත් තුන්වෙනි ඒකකයක
තියරි ටිකත් ඔයාලට කරගන්න පුළුවන් වැඩ කරගන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසය Tamanට තියෙනවා නම් මොකද උස හීන දකින්නකොට ලොකු හීන දකින්නකොට ඒ ලොකු හීන දැකලා ඒව සැබෑ කරගන්නත් ඒ වගේම මහන්සි වෙන්න ඕන. එතකොට නිකම්ම හීන දැක්ක කියලා ඒව සැබෑ වෙන්නේ නැහැ නේ. හීන හැබෑ කරගන්න නම් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ. ඉතින් එහෙම මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කියන අදිෂ්ඨානය තියෙන දරුවන්ට ඒකක කිහිපයක වැඩ එකපාරට කරගන්න පුළුවන් දරුවන්ට මේ වැඩේ ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දුවේ පුතේ A level වලදී එකම ඒකකයට පන්ති ගොඩකට ගියා කියලා විභාගයේ කොට දාගන්න බෑ. මං හිතන්නේ ඔයාලට ගොඩක් ගුරුවරු මේ කතාව කියලාත් ඇති. ගුරුවරු ගොඩක් ළඟට එකම විෂයට ගියා කියලා එකම විෂයක් ඉගෙන ගන්න ගුරුවරු ගොඩක් ළඟට ගියා කියලා එකම පාඩම විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තා කියලා A level ගොඩ යන්නේ නැහැ. ඒක O level වල ඉඳලා A level වලට එනකොට ඔයාලා තේරුම් ගන්න ඕන සත්‍යයක්. හරිද? අවශ්‍යතාවය තියෙන්නේ විෂය නිර්දේශ ඉක්මනින් ආවරණය කරගන්න නම් Tamanට හොඳයි කියලා හිතෙන Tamanට ගැළපෙන Tamanට විෂය තේරුම් ගන්න පුළුවන් වෙන ගුරුවරයෙක්ගෙන් ඒ විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගන්න පුළුවන් විදිහට වැඩ කරගන්න. ඉතින් ඒක තමයි මෙතෙන්දි වෙන්න ඕන දේ. ඒකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියන එක තමයි මම කියන්නේ. හරි. එතකොට මම ඒකත් එක්කම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ කරුණු කාරණා කීපේ මම පන්ති වේලාවන් සහ ඒ අනිකුත් විස්තර මැදදී කියන්නම්. දැන් බලන්න දෙපොතේ මෙන්න මේ කාරණේ චුට්ටක් මේකත් එක්ක තේරුම් ගන්න මම මේ අග ඒකක කිහිපය සම්බන්ධව තියෙන වැදගත්කම පොඩ්ඩක් දුරට පැහැදිලි කරන්නම්. මේ ඔයාලා දකින්නේ 2011 සිට 2018 දක්වා ක්‍රියාත්මක වෙච්ච ඕල් සිලබස් එකට සාපේක්ෂව දැන් ක්‍රියාත්මක වෙන නිව් සිලබස් එකේ තියෙන ඒකකවල තියෙන වෙනස. හරිද? එතකොට අපි ගත්තොත් ඕල් සිලබස් එකේ ඒකක 13කට බෙදලා තිබුණ ඒකක 13ක් විදියට බෙදලා තිබුණ විෂය නිර්දේශය දැන් නිව් සිලබස් එක ඇතුළේදී බෙදලා තියෙන්නේ ඒකක 10කට. හැබැයි මෙන්න මෙතන දැන් ඔයාලට පේනවා ඇති 1 2 3 එකක ගත්තම ඒවා බොහෝ දුරට එක හා සමානයි. මාතෘකා වශයෙන් ගත්තම සමානයි. කරුණු වශයෙන් ඒත් වෙනස්කම් තියෙනවා. නමුත් මාතෘකා වශයෙන් ගත්තම සමානයි. පරණ සිලබස් එකේ 4 5 6 7 8 9 10 කියන ඒකක ටික තමයි මෙන්න මේ ඒකක nutrition, respiration, transportation, coordination, support and movement, excretion සහ reproduction. කියන මෙන්න මේ ඒකක ටික තමයි දැන් ගොනු කරලා තියෙන්නේ මෙන්න මේ නිව් සිලබස් එකේ 4 සහ 5 කියන ඒකක දෙකට. එතකොට සත්ව දේහ තුල සහ ශාක දේහ තුල සිද්ධ වෙන ක්‍රියාවන් පිළිබඳව ඒ ව්‍යුහ පිළිබඳව කතා කරපු දේවල් ටික තියෙන්නේ පරණ සිලබස් එකේ 4 වෙනි ඒකකේ ඉඳලා 10 වෙනි ඒකකයට. ඒ කරුණු ටික තමයි දැන් අපි ගොනු කරලා තියෙන්නේ මේ 4 සහ 5 කියන ඒකක දෙකට. එතකොට එතනින් පස්සේ තියෙන ඒකක ටික බැලුවම දුල පුතාලාට තේරෙනවා ඇති පරණ සිලබස් එකේ තිබුණ ඒ ටික ඇරුණම තව තිබුණ එකක 3යි කතා කරන්නේ. ප්‍රවේණි විද්‍යාව, ඊළඟට පරිසර විද්‍යාව සහ ශුද්ධ ජීව විද්‍යාව කියන ටික විතරයි. නමුත් දැන් නිව් සිලබස් එකේදී ඒ අගහරියේ අර කොටස් ටික ඇරුණම අගහරියේ එකක තියෙනවා 5ක්. ප්‍රවේණි විද්‍යාව, ඊළඟට අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය නැත්නම් molecular biology and recombinant DNA technology. ඊළඟට environmental biology සහ microbiology ඒ වගේම අවසාන පාඩම විදියට ව්‍යවහාරික ජීව විද්‍යාව applied biology කියන පාඩම දැන් එකතු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේකදී ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි ඔය ඒකක ටික ගත්තම මේ නව විෂය නිර්දේශයේ තියෙන අලුත්ම කොටස් ටික නිව් සිලබස් එකෙත් නිව් කොටස් ටික අලුත්ම කොටස් ටික තියෙන්නේ මේ ඒකක ටික තුල. ඔයාලා දැන් බැලුවොත් එහෙම පරණ සිලබස් එකේ ඒකකයක් විදියට තිබුණ නැති molecular biology and recombinant DNA technology වගේ පාඩමක් ගත්තම අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය වගේ පාඩමක් ගත්තම ඒක දැන් සම්පූර්ණ අලුත් ඒකකයක් විදියට අපේ මේ නිව් සිලබස් එක ඇතුලේ තියෙනවා. ඒතර මේවා සම්පූර්ණයෙන්ම අලුත් දැනුම මත පදනම් වෙන සම්පූර්ණයෙන්ම මෑත කාලීන සොයා ගැනීම මෑත කාලීන දැනුම මත මෑත කාලීනව විශ්වවිද්‍යාල තුල ඉගෙනවෙන දැනුම මත පදනම් වෙන කරුණු. ඒක නිසා මේ නව්‍යතාවයට නැඹුරු වෙන එහෙමත් නැත්නම් අලුතෙන් ඉගෙන ගන්න අලුතෙන් උගන්වන කරුණු වලට නැඹුරු වෙන දේවල් ගොඩක් තියෙන මාතෘකාවක් හින්දා මේ මාතෘකාවේදී ඔයාලට අලුත් දැනුම තියෙන ගුරුවරයෙක්ගෙන් එහෙමත් නැත්නම් අලුත් දැනුම සහිත මාර්ගෝපදේශනයක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒකත් එතකොට ඔයාලට හේතුවක් වෙනවා මේ අගහරියේ පාඩම් 5 හරියටම ඉගෙන ගන්න. ඒකට තමන් ඉගෙන ගන්න ගුරුවරයා තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණය තමයි දුවේපතේ ඒකත් එක කාරණයක්. ඊළඟ කාරණය තමයි මේ අවසාන ඒකක 5 මම කලිනුත් කිව්වා වගේ
තරගයකින් තොරව ඒ කියන්නේ තරගයක් කියන්නේ කාලයත් එක්ක තරගයක් තියාගන්නේ නැතිව නිවිහැනහිල්ලේ හිමින් සීරුවේ අපිට වැඩ කරගෙන යන්න තියෙන chance එක. ඉතින් ඒකත් එක්ක වැඩේ හරියටම වෙලාවට ඉවර කරගන්න chance එක තමයි ඔයාලට ඔය මේ පන්තිය හරහා ලැබෙන්නේ. මම ටියුට්ස් එක ගැනත් කියන්නම්. දුල පුතාලා ගොඩක් කට්ටිය ඒ සම්බන්ධයෙන්ුත් ප්‍රශ්න අහන හින්දා මම දැක්ක chat එකේ ප්‍රශ්න ගොඩක් අය අහලා තියෙනවා. ටියුට් සම්බන්ධයෙන් මෙහෙම කියන්න පුළුවන්. මූලික වශයෙන් එතකොට ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙන දරුවන්ටත් මෙන්න මේ දේවල් ටික ලැබෙනවා. අපේ රිසෝස් බුක් සීරීස් එක මේ පාඩමටත් අදාළව මේකෙත් ඉදිරියට තියෙන පාඩම් වලට අදාළව රිසෝස් බුක් එක ලැබෙනවා. ඊළඟට මේ පාඩමෙත් ආවර්ජනා ටියුට්ස් ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවෝ දන්නවා මේ ටියුට් එකේ මොනවද තියෙන්නේ කියන එක. මම දැම්ම කියන්න යන්නේ නැහැ. මොකද ආවර්ජනා ටියුට්ස් මේ සෙට් එකට මේක සෑහෙන ඉල්ලුමක් තියෙන ටියුට් සෙට් එකක්. එතකොට මේකේ තියෙන මොනවද කියලා ඔයාලා දන්නවා. ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන දරුවන් විශේෂයෙන්ම සෙකන්ඩ් පේපර් එකට එහෙමත් නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලව පුහුණු කිරීමේදී මේක තමයි ඔයාලට අවශ්‍ය වෙන ටියුට් සෙට් එක වෙන්නේ. එතකොට සම්පත් පොත එහෙමත් නැත්නම් රිසෝස් බුක් එක කියන එක ඔයාලට ලැබෙනවා පන්තියට සහභාගී වෙන දරුවන්ට. ඒ වගේම ආවර්ජනා ටියුට් එක එහෙමත් නැත්නම් අර සෙකන්ඩ් පේපර් එකට ඔයාලව ප්‍රැක්ටිස් කරන ප්‍රශ්න තියෙන ටියුට් එකත් ඒ විදිහට ලැබෙනවා. ඊට අමතරව MCQ ටෙස්ට් පැවැත්වෙනවා. ඔන්ලයින් විදිහට පැවැත්වෙන ටෙස්ට් ටික පැවැත්වෙනවා. ඒ සියලු කරුණු ටිකත් එක්ක අපිට වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේකෙදී අපි කතා කරන මේ කොටස් ටික ඇතුලේ අපි කතා කරන පාඩම් ටික ගැන මම පොඩි හැඳින්වීමක් කියන්න. හරි. ඔන්න බලන්න පළවෙනි පාඩම මම හිතන්නේ රූපය දකිනකොටම තේරෙනවා ඇති මොනවද පාඩමේ තියෙන්නේ කියලා නේ. ජෙනටික්ස්. අද අපි පටන් ගන්න පාඩම. ජෙනටික්ස් එහෙමත් නැත්නම් ප්‍රවේණි විද්‍යාව. මම හිතන්නේ පහළ තියෙන රූපේ බැලුවම ජෙනටික්ස් කියන්නේ මොකක්ද කියන එක නම් ලස්සනට තේරෙයිනේ. පහළ තියෙන රූපේ බැලුවම ටක් ගාලා තේරෙයි මොකද්ද? සරලව කියනවා නම් මවගේ පියාගේ තියෙන ලක්ෂණ. එහෙමත් නැත්නම් අපි කියනවා මාතෘ ජීවීන්, ජනක ජීවීන් තුල තියෙන ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වෙන විදිය පිළිබඳව සිදු කරන අධ්‍යයනය. ජීව විද්‍යාවේ තියෙන සාමාන්‍යයෙන් කතා කරන පාඩම් වලට වඩා වෙනස් ගණන් හදන්න තියෙන විදිහේ ගණිතමය සංකල්ප සහිත පාඩමක් අද අපි පටන් ගන්න එක හරිම ලස්සන හරිම සුන්දර විෂයක්. අපි අද ඒ ගැන ගොඩක් කතා කරන නිසා මම මෙතෙන්දී ඒ ගැන වැඩි විස්තරයක් කියන්නේ නැතුව ඉන්නම්. ඒ 6 වෙනි ඒකකේ. 7 වෙනි ඒකකයට ගියාම 7 වෙනි ඒකකයේ තමයි molecular biology and recombinant DNA technology නැත්නම් DNA ගැන අපි කතා කරන අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන මාතෘකාව. එතකොට මෙතනදී අපි ගොඩක් වෙලාවට කතා කරන මාතෘකාව තියෙන්නේ මූලික වශයෙන් ගත්තම මේක තමයි අර මම කිව්ව විෂය නිර්දේශයේ තියෙන අලුත්ම පාඩම brand new එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම අලුත් දැනුම සහිත පාඩම තමයි මේ අපි කතා කරන molecular biology and recombinant DNA technology කියලා කියන්නේ. මේක අලුත්ම පාඩමක් විෂය නිර්දේශයට අලුතෙන්ම එකතු වෙච්ච පාඩමක්. ඒ වගේම අර ඒකේ තියෙන අලුත් ස්වභාවය නිසාම ගොඩක්ම විෂය අපේ සමස්ත විෂය නිර්දේශය තුළ දැන් වැදගත්කමක් උසුලන පාඩමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකෙදී අපි කතා කරන්නේ ජීවීන්ගේ මූලික වශයෙන් ඥාන සහ ඒ ඥාන හැසිරෙන විදිය, DNA තියෙන විදිය, ඒ ඥාන ප්‍රකාශ වෙන විදිය, ඒ ලක්ෂණ ජීවීන් තුළ ඇති වෙන විදිය, ඔය වගේ කරුණු කාරණා ගොඩක් තමයි කතා කරන්නේ. මේකත් ඉතාම සුන්දර පාඩමක්. විෂය නිර්දේශය තුළ තියෙන ලස්සනම පාඩම කියලා කිව්වට මම හිතන්නේ වැරද්දක් නැහැ. හොඳ තැනකින් හරියට ඉගෙන ගත්තොත් සිලබස් එකේ තියෙන හොඳම පාඩම. ඊළඟට අගහරියට එද්දි 8 වෙනි ඒකකයේ විදිහට අපිට හමු වෙනවා environmental biology එහෙමත් නැත්නම් පාරිසරික ජීව විද්‍යාව ඒකකය. පාරිසරික ජීව විද්‍යාව ජීවීන් පරිසරයත් එක්ක දක්වන අන්තර්ක්‍රියා. ජීවීන් පරිසරයත් එක්ක තියාගන්න අන්තර්ක්‍රියා සම්බන්ධව තමයි අපි මේ ඒකකයේදී සාකච්ඡා කරන්නේ. එතකොට පාරිසරික ජීව විද්‍යාව ඒකකය මේක හරියට නිකන් ලෝකයේ වටේ ඒ වගේම ලංකාව වටේ යන පොඩි සවාරියක් වගේ. ඇත්තටම මේ පාඩම් පහ අරගත්තම මේ පහ එකිනෙකට ගොඩක් වෙනස්. දැන් ප්‍රවේණි විද්‍යාවට වඩා අණුක ජීව විද්‍යාව වෙනස්. ඒ දෙකටම වඩා පාරිසරික ජීව විද්‍යාව හාත්පසින්ම වෙනස්. ශ්‍රී ලංකාවේ තියෙන පරිසර පද්ධති ගැන, ලෝකයේ තියෙන බියෝම ගැන, ඒ වගේ ඒව කතා කරන්න තියෙන වෙනස්ම විදිහේ පාඩමක් තමයි පාරිසරික ජීව විද්‍යාව. ඊළඟට 9 වෙනි ඒකකයේදී අපි කතා කරනවා දුවේ පුතේ මයික්‍රෝබයොලොජි එහෙමත් නැත්නම් ශුද්‍ර ජීව විද්‍යාව. හරිද? මයික්‍රෝබයොලොජි එහෙමත් නැත්නම් ශුද්‍ර ජීව විද්‍යාව. ශුද්ධ ජීව විද්‍යාව ඒකකයේ ගත්තම ඔයාලා නමින්ම තේරෙනවා ඇති ඇසට නොපෙනෙන පියවියසින් පැහැදිලිව නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් පිළිබඳව කරන අධ්‍යයනයක්. මේක හරිම ලස්සන ඒකකයක්.
මේ සම්බන්ධව අපි කරපු වීඩියෝ සීරීස් එකක් ඔයාලට YouTube එක හරහා බලන්න පුළුවන්. නමුත් ඒවර සජීවී පන්ති විදියට කරපු ඒවා නෙමෙයි. නෝට් එකක් ලියලා සජීවී පන්තියකදී උගන්වන ස්වරූපයෙන් කරපු ඒවා නෙමෙයි. නමුත් පාඩම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට ඔයාලට අපේ YouTube channel එකේ තියෙන මේ මයික්‍රෝබයොලොජි වීඩියෝස් ටිකක් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම 10 වෙනි ඒකකයේ අවසාන ඒකකයේ applied biology අපේ මීට කලින් අපේ group class එකේ අපි සාකච්ඡා කරපු අපේ දැන් අවසාන කොටස් කිහිපය මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්න ඒකකය හරිම වෙනස් මාතෘකා ටිකක් තියෙන ජල ජීවී වගාව එහෙමත් නැත්නම් විසුතුරු මත්ස්‍යයන් වගා කරන විදිය ගැන එහෙමත් නැත්නම් පටක රෝපණය ගැන ගෙවතු වගාව නැත්නම් අපිට ගන්න පුළුවන් ආරක්ෂිත ගෘහයන් තුල වගා කරන විදිය ගැන ඊට පස්සේ අපි ගත්තොත් ඩෙන්ගු සහ බරවා වගේ රෝග ගැන විවිධ විදිහේ මාතෘකා ගොඩක් තියෙන ලස්සන ඒකකයක් 10 වෙනි ඒකකයේ applied biology කියන මාතෘකාව. ඉතින් එතකොට මෙන්න මේ ඒකක පහ මෙන්න මේ ඔයාලා දැක්ක ඒකක පහ තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ පන්තිය තුලදී. ඔයාලටම තේරෙන්නේ නැති ලොකු විවිධත්වයක් තියෙන එකිනෙකට වෙනස් ඒකක ගණනාවක් තමයි අපි මෙතෙන්දී සාකච්ඡාවට ලක් කරන්නේ. එතකොට අර ඒ ඒකක එකිනෙකට වෙනස් නිසාම ඒ ඒකකවල තියෙන විවිධත්වය හින්දාම හරියටම නිවැරදිවම ඒ ටික ඉගෙන ගන්න එක වැදගත්. මොකද ගොඩක් වෙලාවට දුල පුතාලා කරන වැරද්දක් තමයි සිලබස් එකේ මුල් හරියට ලොකු බරක් දීලා ඉගෙන ගන්නවා. සිලබස් එකේ මුල් හරියට සෑහෙන මහන්සි වෙලා ඉගෙන ගන්නවා. නමුත් අවසාන හරිය ඉක්මනට කරගෙන යනවා. එතකොට අර අවශ්‍ය මට්ටමට අවශ්‍ය ඔයාලා බලාපොරොත්තු වෙන අර ප්‍රථම වරටම මෙඩිසින් යන්න ඕන කියන හීනයට ළඟා වීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිඵලයට යන්න බැරි වෙනවා. ඒක නිසා ඒක වැදගත් කාරණයක් වෙයි. අවසාන වශයෙන් මේකේ තියෙන වැදගත්කම ගැන පාඩමට යන්නට කලින් අවසාන වශයෙන් මම මෙන්න මේ කාරණයක් මතක් කරලා ඉන්න ඕන. මතක තියාගන්න දුවේ පුතේ දැන් සමහර විෂය නිර්දේශවලදී ඔයාලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අර විෂය නිර්දේශයේ මුල් හරියේ තියෙන මූලික සංකල්ප නැතිව විෂය නිර්දේශයක මුල් හරියේ තියෙන සමහර සංකල්ප තියෙනවා කියලා මමත් කිව්වේ. ඒ සංකල්ප නැතිව මේ අග හරිය එකක ඉගෙන ගන්න පුළුවන්ද කියලා ගැටලුවක් ඔයාලට එන්න පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. මම මෙහෙම කියන්නම්. මම ජීව විද්‍යාව ගැන කතා කරන්නම්කෝ අනිත් විෂයන් දෙක ගැන අවශ්‍ය නැහැ මෙතනදී. මම ජීව විද්‍යාව ගැන මෙන්න මේ කතාව කියන්නම්. හරිද? මතක තියාගන්න දුවේ පුතේ මේක වැදගත් කාරණයක්. ජීව විද්‍යාව කියන විෂය ගත්තම අර මුල් ඒකකවල තියෙන දැනුම භාවිතා නොකර කරන්න පුළුවන් ඒකක ටිකක් තමයි 6 වෙනි ඒකකයේ ඉඳලා 10 වෙනි ඒකකයට තියෙන්නේ. ඒ වගේම මේ පන්ති ඇතුළේදී යම් අවස්ථාවකදී අපිට මේ මුල් ඒකකයක දැනුම භාවිතා කරන්න අවශ්‍ය වුණොත් ඒ අවශ්‍ය වෙන තැනදී මම අනිවාර්යෙන්ම මේ මුල් හරිය ටික ඔයාලට පැහැදිලි කරනවා. මොකද මම දන්නවා මෙතන ඉන්න සමහර දරුවන් මේ මුල් ඒකක කරන්නේ නැතිව තමයි මේ 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා ඉගෙන ගන්න කියන එක. ඒ වගේ තැන් තියෙන ඉතාම දුර්ලභ අවස්ථා කීපයක තමයි තියෙන්නේ දැන්. සමහර විෂයන් වල ඒක එහෙම නැති වෙන්න පුළුවන්. මූලික සංකල්ප නැතුව මැද හරියේ කොටසක් ඉගෙන ගන්න එක අමාරු වෙන්න පුළුවන්. නමුත් ජීව විද්‍යාවේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. මට වගකීමෙන් කියන්න පුළුවන් මේ කොටස් ඇතුලේ අපි මුල් ඒකකයකදී ඉගෙන ගන්න යම් සංකල්පයක් තියෙනවා නම් ඒක අපි අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීම කරනවා. ඒක නිසා මුල් ඒකකවල දැනුම කිසිවක් නැතුව අපි හිතමු 2023 විභාගයේ ලියන දරුවෙක් අලුතෙන් මේ ලෙවල් වලට එන දරුවෙක් මේ පන්තියට සහභාගී වුණත් ඒ දැනට O level වලින් ඔයාලා අරගෙන එන දැනුමත් එක්ක ඒක ඉදිරියට අරගෙන යන්න හැකියාව මෙතන සිට ඉදිරියට තියෙනවා. ඒකට ඇත්තටම එක හේතුවක් තමයි ඔයාලා O level science වලදී සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයේදී දැන් ඇත්තටම විෂය කියන්නේ ජීව විද්‍යාව විෂයට අවශ්‍ය මූලික සංකල්ප ටික ඉගෙනගෙන තමයි එන්නේ. දැන් අද පටන් ගන්න මෙන්ඩලීය ප්‍රවේණිය ගත්තත් මෙන්ඩල් කියන්නේ කවුද? මෙන්ඩල්ගේ නියම කියන්නේ මොනවද? ඒකේ තියෙන එයා යොදාගෙන ඉපු ශාකය මොකක්ද කියන එක ගැන අදහසක් ඔයාලට තියෙනවා. මම දන්නවා ඔයාලා ඒක A level කාලේ ඉගෙනගෙන O level කාලේ ඉගෙනගෙන ආවේ කියන එක. ඒකට මම කරන්නේ මම දන්නවා ඔයාලා දන්න මට්ටම මොකක්ද කියන එක. ඒ වගේම මම දන්නවා ඔයාලා දන්නේ නැත්තේ මොනවද? A level වල මුල් පාඩම් වලින් දන්නේ නැත්තේ මොකක්ද කියන එකත් මම දන්නවා. ඒක නිසා මට පැහැදිලි අවබෝධයක් තියෙනවා මම මෙන්න මෙතන ඉඳලා මේ ගානට තමයි උගන්වන්න ඕනේ කියලා. එතකොට මූලික වශයෙන් ඔය ටික ඔක්කොම කිව්වම ඔයාලට තේරෙනවා ඇති මේ වැඩේ අපි කරන්නේ විභාගය යන්තම් පාස් වෙන්න බලාපොරොත්තු වෙන දරුවන්ට නෙමෙයි. මම හැම වෙලෙම කියන්නේ එහෙම බලාපොරොත්තු තියාගන්නත් එපා. හීන දකින්න බය වෙන්න එපා. හොඳම තැනට ටාගට් කරන්න. හැබැයි හොඳම තැනට ටාගට් කරාට ඒව ඉබේට හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්නත් ලෑස්ති වෙන්න ඕන. ඒත් මේ මහන්සියේ කොටසක් තමයි අපි මේ කරන්න යන
මහන්සිය මේ ගන්න යන ප්‍රයත්නය ඒ මහන්සියේම කොටස. හරි ඒකත් ඔළුවේ තියාගෙන මතකයේ තියාගෙන එහෙමනම් අපි වැඩේ පටන් ගමු. හරි. එතකොට දුවේ පුතේ මෙහෙමයි. ඔයාලා පන්තිය වේලාව තුලදී මම පන්තියේදී ඔයාලට මේ තියරි පැහැදිලි කරන අතරේදී ඔයාලට නෝට් එකක් එමත් නැත්නම් සටහනක් ලබා දෙනවා. ඒ සටහන ඇතුලේ මේ රිසෝස් බුක් එකේ ඔයාලා දැකපු මේ රිසෝස් බුක් එකෙත් ඒ වගේම මේ කැම්බල් එකෙත් අඩංගු වෙන ඔයාලට වැදගත් වෙන සියලුම කරුණු ටික අඩංගු වෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දැනගන්න අවශ්‍ය වෙන සියලුම කරුණු කාරණා ටික මේකේ තියෙනවා. ඔයාලගේ නෝට් එකේ තියෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් පන්තිය වේලාවේදී අහගෙන ඉන්න. පන්තිය වේලාවේදී හොඳ අවධානයෙන් අහගෙන ඉඳලා ඒ කියන කරුණු පුළුවන් තරම් දුරට පන්තිය වේලාවේදීම ධාරණය කරගන්න බලන්න. මම ඔයාලගෙන් පන්තිය වේලාවේදීම ප්‍රශ්න අහනවා. පන්තිය වේලාවේදීම හදන්න ගණන් දෙනවා. ඒ වගේම ගෙදර වැඩ කරන්න ඔයාලට වෙනම ටියුට් එකක් ලැබෙනවා. මේ පාඩමේදී ගණන් ගොඩක් තියෙනවා කියලා මම කිව්වනේ. ඒ ගණන් හදන්න අවශ්‍ය වෙන ටියුට්ස් ටික ඔයාලට වෙනම ලැබෙනවා. මම ඉදිරියේදී කියන්නම් ටියුට්ස් ලැබෙන විදිය ගැන ඉදිරි පන්ති වාරවලදී මම ඔයාලව ඒ ගැන දැනුවත් කරන්නම්. එතකොට ඒ ලැබෙන ටියුට්ස් වල සමහර වෙලාවට මම ඔයාලට කියනවා මෙන්න මේ ගණන් ටික හදලා තියන්න ලබන සතිය වෙනකොට ලබන සතියේ මේ ගණන් ටික සාකච්ඡා කරනවා කියලා එහෙම කියනවා. එතකොට ඒ ගෙදර වැඩ ටික කරන්න ඕන. අනිවාර්යෙන් මම ප්‍රශ්නයක් අහුවම ඔයාලට chat එකේ උත්තර ටික දාන්න පුළුවන්. ඒ chat එකේ උත්තර ටික දාන්න ලෑස්ති වෙන්න. ඉතින් අපේ පන්තිත් එක්ක මුලින් ඉඳලා සහභාගී වෙච්ච දරුවෝ දන්නවා වැඩේ යන විදිය. මේක සජීවී පන්තියක්. ඒකට ඒ සජීවී පන්තියේ අනිවාර්යෙන් සජීවී විදියට රැඳෙන්න ඕන. හරිද? ඔයාලට තියෙන ගැටලු තියෙනවා නම් විෂය සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවා යොමු කරන්න පුළුවන්. ඔයාලට ගානක් දීලා ඒ ඉන්න අවස්ථාවේදී වගේ මම ඒක කියවනවා. ඒ කියවලා බලලා ඔයාලට අවශ්‍ය පිළිතුරුත් මම ලබා දෙනවා. ඒ නිසා මේක ලයිව් ක්ලාස් එකක්. ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඒ ප්‍රශ්න निराකරණය කරගන්න අවස්ථාව තියෙනවා. හරි. එහෙමනම් දැන් අපි වැඩේ පටන් ගමු. එහෙමනම් මම හිතන්නේ දැන් වටේ පිටේ කතාව හරි අවශ්‍යතාවය ගැන ඔයාලට පැහැදිලි ඇති. මොකක්ද මේ කරන්න යන්නේ කියන එක ගැන පැහැදිලි ඇති. මම දුල පුතාලට මෙන්න මේ කාරණයක් කියලා ඉන්නම්. මේ ක්ලාස් එක ඉදිරියට කන්ටිනියු වෙන විදිය පිළිබඳවත් මම ඔයාලට පොඩි කාරණයක් කියලාම අපි ප්‍රවේණීය පාඩමෙන් වැඩේ පටන් ගමු. අද 6 වෙනි එකකින් වැඩ පටන් ගන්න. ප්‍රවේණීය පාඩම අපි පටන් ගමු. මෙන්න මෙහෙමයි ක්ලාස් එක ඉදිරියට වැඩ ටික යන විදිය වෙන්නේ. ඔයාලා දන්නවා දැන් ක්ලාස් එකත් එක්ක සහභාගී වෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක හරහානේ. apexonline.lk වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා දන්නේ නැති දුල පුතාලා කවුරු හරි ඉන්නවා නම් හෝ මේ පිළිබඳව දැනුවත් නැති ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් එයාලට මෙන්න මේ පිළිවෙල කියලා දෙන්නයි අවශ්‍ය වෙන්නේ. apexonline.lk වෙබ් අඩවියට යන්න ගියාම ඔයාලට තෝරගන්න තියෙනවා class ID එකක්. class ID එක ඒකෙන් තමයි ඔයාලා අදාළ ගුරුවරයා සහ අදාළ පන්තිය තෝරගන්නේ. එතකොට මේ පන්තිය ඉදිරියේදී අපි class IDs දෙකක් යටතේ පවත්වනවා. 891 කියන class ID එක යටතේ පන්තිය මම ඊළඟ පන්ති දිනය ගැන කියන්නම්. අද අපි මේ මූලික හැඳින්වීමනේ කරන්නේ. ඊළඟ පන්ති දිනය පිළිබඳව මම ඔයාලව දැනුවත් කරන්නම්. ඒ දවසේ ඉඳලා ඔයාලට පන්තියට එතකොට අලුතෙන් එකතු වෙන දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. අපි ගත්තොත් ඊළඟ පන්ති දිනයේ විදියට 891 මේක ඇවිල්ලා ලයිව් ක්ලාස් එක. ලයිව් ක්ලාස් එක අපි ඒ කියන්නේ ඔබ උතන ඉඳලා ඉගෙන ගන්න මොහොතේම මම මෙතන ඉඳලා උගන්වන ඔයාලගේ ලයිව් ඔයාලා දාන ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් යන ලයිව් ක්ලාස් එක. මේකේ ඊළඟ පන්ති දිනය වෙන්නේ මාර්තු මාසේ අන්තිම දවසේ. ඒ කියන්නේ ලබන සතියේ බදාදා මාර්තු 31 වෙනිදා ඉඳලා හැම බදාදා දවසකම. හරි? බදාදා දවසේ රාත්‍රී 7:30 ඉඳලා 9:30 දක්වා. මේක ස්ථිර වෙලාවක්. නොවෙනස් වෙන වෙලාවක් දිගටම මේ පන්තියත් එක්ක එතකොට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ක්ලාස් ID එක වෙන්නේ 981. 981 ඉලක්කම් දෙක එක වගේ පටලව ගන්න එපා. මේක තමයි දුවේ පුතේ එතකොට රීප්ලේ ක්ලාස් එක. අපි හිතමු යම් දරුවෙක් ඉන්නවා නම් මේ වෙලාවේ පන්තියට සහභාගී වෙන්න බැරි. බදාදා රෑ 7:00 ඉඳලා 9:00 වෙනකන් අපි හිතමු ඔයාලට මොනවා හරි වෙන ක්ලාස් එකක් තියෙනවා වෙන්න පුළුවන්. වෙන අපි හිතමු වෙන 5ට විතර ඉවර වෙන ක්ලාස් එකක් ඉවරලා සමහරට ගෙදර යන්න බෑ වෙන්න පුළුවන් මේ වෙලාව වෙනකොට දුර බැහැර ඉන්න දරුවන්ට. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට එකතු වෙන්න පුළුවන් රීප්ලේ ක්ලාස් එකත් එක්ක. රීප්ලේ ක්ලාස් එක වැටෙන්නේ මේක තියෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා
අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා ඉරිදා දවසේ රාත්‍රී 7:30 ඉඳලා 9:30 දක්වා. එතකොට ඔයාලට මේ පන්ති දෙකෙන් කැමති පන්තියක් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකක් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ class IDs දෙකෙන් ඕනම class ID එකක් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒක කිසිදු ගැටලුවක් නැහැ. ඒක Tamanට මේ වෙලාවන් දෙකෙන් පහසු වෙලාවක් තෝර ගැනීම තමයි කරන්න ඕන. ඔයාලට ලේසි වෙලාවක් තෝරගන්න එකයි කරන්න ඕන. ඊට පස්සේ මේ apexonline.lk වෙබ් අඩවිය හරහා සහභාගී වෙනකොට ඔයාලට මොනවා හරි ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ඔයාලට निराකරණය කරගන්නත් පුළුවන්. අපේ hotline number එක තියෙනවා. ඒ hotline number එක හරහා ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ. 0.7 222යි 9යි 555 කියන දුරකථන අංකය ඔස්සේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා ඔයාලට निराකරණය කරගන්නත් පුළුවන්. මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි හිතමු මේ class ID එකක් හොයාගන්න විදිය තේරෙන්නේ නැත්නම් Zoom එක කොහොමද install කරගන්නේ කියලා තේරෙන්නේ නැත්නම් මේ class එකට add වෙන විදිය තේරෙන්නේ නැත්නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් උදේ 9ත් හවස 5-6 වගේ වෙනකන් office hours වලදී මෙන්න මේ number එකට call එකක් දුන්නාම එතන ඉන්න අයියලා කළා ඔයාලට කියලා දෙවි මොකද්ද කරන්න ඕන කියන එක. ඊළඟට fees සම්බන්ධයෙන් දරුවා අහලා තිබුණා මේ class දෙකෙන් ඕනම class එකකට එන්න පුළුවන් ඔයාලට fees වෙන්නේ අපේ සාමාන්‍ය group classes වල online group classes වල fees ම තමයි තියෙන්නේ රුපියල් 1200යි. රුපියල් 1200යි මේ 1200 ඇතුලේ පන්තියට සහභාගී වීමත් ටියුට්ස් ටික ගෙදරටම ලැබීමක් කියන දෙකම තියෙනවා. ටියුට්ස් සඳහා අමතර අය කිරීමක් නැහැ. ටියුට්ස් සඳහා අමතර අය කිරීම නැහැ. ටියුට්ස් වලට සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ඇතුලේ ගෙදරටම ලැබෙන ටියුට්ස් ටිකයි පන්තියයි කියන දෙකම අඩංගු වෙනවා. මේ මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන් ආකාර ඔයාලට වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා. ඒ පිළිබඳව තවදුරටත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට hotline number එකට call කරලා ඒව පිළිබඳව දැනුවත් වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔහොමයි වැඩ ටික කරන්නේ. මම හිතන්නේ ඔක්කොම දේවල් ටික පැහැදිලි ඇති කියලා. එතකොට මේ පන්ති දෙකේම උගන්වන්නේ එකම දේ. බදාදට ලයිව් උගන්වන දේ ඒකම තමයි මේ 6 ඉඳලා 10 වෙනි පාඩම වෙනකම් කරන දේම තමයි ඉරිදා පන්තියේ ආපහු ඒකේ කරන්නේ. ඒක නිසා එකම කාරණා ටික තමයි එක සතියක් තුල යන්නේ. එතකොට මාර්තු 31 වෙනිදා බදාදා කරපු වැඩේම තමයි අප්‍රේල් 4 වෙනිදා ඉරිදා දවසේ කරන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. තව දුරටත් අපැහැදිලි තැන් මොනවා හරි තියෙනවා නම් දුල පුතාලට මේ hotline number එක හරහා කතා කරලා ඒ අයියලා අක්කලාගෙන් විස්තර දැනගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න හැමදේම පැහැදිලි. ටියුට්ස් ඔයාලට ලැබෙන විදිය සම්බන්ධයෙන් කරුණු කාරණා ටික ඔයාලගේ ඇඩ්‍රස් අපි ලබා ගන්න විදිය පිළිබඳව අපි ඉදිරියේදී පන්තියේදී ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. හරි. එහෙනම් අපි කෙලින්ම යමු පාඩමට. මම හිතන්නේ පටිපිටේ තියෙන සියලුම කාරණා ටික දැන් පැහැදිලි කියලා මම හිතනවා. හරි. අපි යමු එහෙනම් පන්තියට. දැන් අපි කතා කරමු ඒකකය 6 ප්‍රවේණි විද්‍යාව. දුල පුතාලාට CR පොතක් තියාගන්න මේකට මේ පාඩමට ඔයාලගේ අකුරු වල ප්‍රමාණය අනුව යන පිටු ප්‍රමාණය වෙනස් වේවි. සාමාන්‍යයෙන් පිටු 120 හෝ 160ක විතර වගේ CR පොතක් ප්‍රමාණවත්. ගොඩාක්ම ලොකු තඩී පොත් ගන්න එපා. එතකොට පාඩම් කරන්න ගියාම නිකන් පොත දැක්කම හිස රදේ හැදෙනවා. අම්මෝ මේකේ ගොඩක් තියෙනවා පාඩම් කරන්න කියලා එහෙමත් එපා. චූටි අකුරු වලින් ලියන දරුවෙකුට නම් පිටු 120 විතර CR පොතක් ඇති වේවි. ටිකක් ලොකු අකුරු වලින් ලියන දරුවෙක් නම් පිටු 160ක විතර CR පොතකට ගියාට කමක් නැහැ. හරි. එතකොට ලස්සනට පිළිවෙලට නෝට් එක ලියලා ඔයාලගේ අකුරෙන්ම ලියවෙන නෝට් එකක් ලියලා තමයි අපි වැඩේ පටන් ගන්නෙ. හරි. එහෙනම් ඔන්න ආරම්භක දවසේම පළවෙනි දවසේම අපි කෙලින්ම පාඩමට යන්නයි හදන්නේ. හරි. ලියන්න දුවේ පුතේ එහෙනම් ප්‍රධාන මාතෘකාව අපි කතා කරන්නේ ඒකකය අංක 6 යුනිට් 6 ඒකකය අංක 6 නැත්නම් යුනිට් 6 ලියන්න ප්‍රධාන මාතෘකාව ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණි විද්‍යාව ප්‍රවේණිය කියලාත් කියනවා. ප්‍රවේණිය කිව්වත් වැරද්දක් නෑ. නැත්නම් ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණිය නැත්නම් ප්‍රවේණි විද්‍යාව. අපි ඉංග්‍රීසි මීඩියම් කරන දරුවන්ටත් මම ටර්ම්ස් ටික දෙනවා. අපි කියනවා heredity එහෙමත් නැත්නම්
heredity නැත්නම් ප්‍රවේණි විද්‍යාව කියන එකකේ තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. එහෙමනම් හරිද? එතකොට මේ 6 වෙනි ඒකකය ප්‍රවේණි විද්‍යාව ඒකකය මේ ප්‍රවේණි විද්‍යාව ඒකකය තුල මම අර කලිනුත් කිව්වා වගේ මෙතන O levels වලට ඉංග්‍රීසි මීඩියම් කරපු දරුවෝ ගොඩක් අය ඉන්නවා. එයාලට මේ සමහර terms දැන් සමහර දරුවෝ O level ඉංග්‍රීසි මීඩියම් වලින් කරලා දැන් A levels වලට සිංහල මීඩියම් වලට මාරු වෙච්ච දරුවන්ට O levels වලදී ඉගෙන ගනිපු සංකල්ප ටික පාවිච්චි කරන්න තේරුම් ගන්න ඒවයි ඉංග්‍රීසි terms අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම අනිවාර්යයෙන්ම මාතෘකාවේ සිට තියෙන පොඩි පොඩි උපකරුණු දක්වාම අවශ්‍ය හැම තැනකදීම මම terms මොනවද කියන එක ඉංග්‍රීසි වලින් දෙනවා. ඒක නිසා එයාලට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හරි. අපි කතා කරමුකෝ විෂය ගැන ඉස්සෙල්ලා මේ පාඩම ගැන පොඩ්ඩක් හිතමුකෝ. මොකද්ද මේ පාඩම කියලා? එතකොට ප්‍රවේණි විද්‍යාව එහෙමත් නැත්නම් heredity. එතකොට genetics කියලාත් මේකට කියනවනේ නේ. ඔව් genetics කියන්නේ ආවේනිය. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ආවේනිය කියලාත් ඔයාලා වචනයක් අහලා ඇති. ආවේනිය කියලා කියන්නේ genetics කියන එක. ඒතර එහෙම කිව්වට වැරද්දක් නෑ. ඉතින් ආවේනිය කියලාත් මේ පාඩමට කියනවා. මේ වචනාර්ථය ගත්තම ආවේනිය කියන්නේ genetics, ප්‍රවේණි විද්‍යාවට අපි කියනවා heredity. එතකොට මොකක්ද මේකේ තියෙන මේ පාඩමේ අපි ඉගෙන ගන්න මූලික දේ? මොකක්ද මේ පාඩමේ තියෙන සංකල්පය කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් ගමුකෝ. මම කියවනේ මේක තමයි අපේ සිලබස් එකේ තියෙන ඇත්තටම හරිම ඉන්ටරෙස්ටිං ගණිතමය පදනමක් සහිත පාඩම. මේකේ තියෙන්නේ ගණන් හදන්න. හැබැයි ගණන් හදන්නට කලින් අපිට ඉස්සෙල්ලා සංකල්ප ටික තේරුම් ගන්න වෙනවා. මොකක්ද පාඩමේ තියෙන්නේ කියන එක ගැන. බලන්න මෙන්න මේ සංකල්ප ඔයාලා මීට කලින් අහලා තියෙනවද කියලා. මීට කලින් මේවා පිළිබඳව අවබෝධයක් තියෙනවද කියලා නිකන් හිතලා බලන්න. හරි. දැන් බලන්න මේ යම්කිසි ශාකයක්, එක්තරා ශාකයක් මේ ශාකයේ මල් තියෙනවා විවිධ පාට වලින්. විවිධ පාට වලින් මල් පිපෙන ශාකයක්. මේක අර මේ අපි කතා කරනවානේ බද්ධ කිරීම ගැන. ඔය 10 වෙනි ඒකකයට ගියාම applied biology පාඩම ඉගෙන ගන්න දරුවෝ දන්නවා. ඒකේ තියෙනවා බද්ධ කිරීම. ඒ බද්ධ කිරීම වලිනුත් එකම ගහේ විවිධ පාට මල් අපිට හදා ගන්න පුළුවන්. මේ හැම එකක් නෙමෙයි. මේ ශාකය උපතින්ම එකම ශාකයේ විවිධ පාට මල් දරන ශාකයක්. එහෙම වෙන්නේ කොහොමද? සමහර විට එකම මලේ මෙන්න මේ වගේ ටිකක් වෙනස් විදිහේ වර්ණ රටා ඇති වෙනවා. මේ සමහර මල් තියෙනවා ඒ මලේ ටිකක් අමුතු විදිහේ වර්ණ රටා තියෙනවා. මේව ඇති වෙන්නේ කොහොමද? නැත්නම් අපි හිතමු මේ බලන්න මේ තියෙන්නේ ඉරිඟු. ඉරිඟු අපි සාමාන්‍යයෙන් කන ඉරිඟු මෙහෙම නෑනේ. නේ? සාමාන්‍යයෙන් කන ඉරිඟු ගත්තොත් ඉරිඟු කරලා කහ පාටයි. නමුත් බලන්න මේ ඉරිඟු ඊට වඩා වෙනස්. රතු පැහැයක් ඇති කරන වර්ණක සහිත ඉරිඟු සහ ඒ රතු වර්ණකයේ සහිත ඉරිඟු බීජ තනින් තන පිහිටන ඉරිඟු කරල්. එහෙමත් ඒවා තියෙනවා. එතකොට මේවා වෙන්නේ කොහොමද? මේවා හදන්නේ කොහොමද? එහෙමත් නැත්නම් බලන්න සත්ත්ව ලෝකයට ගියාම සත්ත්ව ලෝකයේ තුල තියෙනවා ලොකු විවිධත්වයක්. දැන් මේ හැමෝම අපේ සුනක යාළුවෝ. එහෙමත් නැත්නම් සුනකයන් කියලා අපිට පොදුවේ කියන්න පුළුවන්. හැබැයි එක එක කට්ටිය එක එක වගේ. ඇයි එහෙම වෙන්නේ? නේ? ඇයි මෙයාලගේ අතර විවිධත්වයක් තියෙන්නේ? මේගොල්ලන්ටත් ඒ කතාවම අදාළයි. නේ? එක එක කට්ටිය එක එක පාටයි. එක එක කට්ටියගේ ඇස්සල පාට එකිනෙකට වෙනස් ඇයි? නේ? ඇයි එහෙම වෙන්නේ? මේ හැමදේම පැහැදිලි කරන විෂය තමයි ඇත්තටම ජෙනටික්ස් එහෙමත් නැත්නම් heredity නැත්නම් ප්‍රවේණි විද්‍යාව කියලා කියන්නේ. බලන්න මේ වගේ කෙනෙක්ගේ ලෝමවල වර්ණය ඇති වෙන්නේ ඇයි මෙහෙම? මේ හැමදේටම උත්තර තියෙන විෂය තමයි ප්‍රවේණි විද්‍යාව කියලා අපි ඇත්තටම හඳුන්වන්නේ. කියන්නේ මේක හරි ලස්සන විෂයක්, සුන්දර විෂයක්. මොකද ජීව ලෝකයේ තියෙන ගොඩක් අර අපි කියන්නේ මිස්ට්‍රීස් වලට නැත්නම් අභිරහස් සහගත දේවල් වලට හේතු හොයන විෂය විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. හරිද? නැත්නම් මේ වගේ කරුණු කාරණා. දැන් මේ ඉන්නේ ඩවුන් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන දරුවෙක්. නේ? ඩවුන් සින්ඩ්‍රෝමය කියන්නේ විකෘති තත්ත්වයක්. ඒත් මේ වගේ විකෘති තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? මේකේ තියෙන ජීව විද්‍යාත්මක පදනම මොකක්ද කියන එක සම්බන්ධයෙන්ුත් මේ කොටස නම් අපි මොලකියුලර් බයොලොජි වලදීත් කතා කරනවා. නමුත් ජීව විද්‍යාවේදී මුලින්ම මේ ගැන අපි කතා කරන්නේ ප්‍රවේණීය පාඩමේදී. ඒත් මේව ඇති වෙන්නේ කොහොමද සහ ඇයි? හේතුව මොකක්ද? බලන්න මේක මේ වගේ සංසිද්ධියක් ෆිසිකල් ක්ලාස් එකේදීත් කතා කරා ඔයාලට මතක ඇති. මීටත් වඩා එහා ගියප එකක් ගැන මම පළවෙනි දවසේම කියලා දුන්නා ඔයාලට මතක ඇති. බලන්න මේ පූසගේ S2 ගත්තම S2 පාට දෙකක්. මේ තත්ත්වය අපි හඳුන්වනවා හෙටරොක්‍රෝමියා කියලා. හෙටරොක්‍රෝමියා කියන තත්ත්වයෙන් පෙළෙන සත්ත්වෙක්. බලන්න S2 පාට දෙකක්. ඒ කොහොමද එහෙම වුනේ? එහෙම වෙන්න පුළුවන්ද? මේක දුර්ලභ තත්ත්වයක්.
ඇයි එහෙම වුනේ? කොහොමද ඒක ඇති වෙන්නේ? මේ සියලු කාරණාවලට පිළිතුරු සපයන විෂය තමයි ඇත්තටම මේ අපි කතා කරන ප්‍රවේණි විද්‍යාව. එමත් නැත්නම් හෙරිඩිටි කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔයාලටම තේරෙනවා ඇති හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. හැබැයි ඔයාලා ඔය දැක්ක දේවල් වලට හේතු හොයනවා වගේම ඒ හේතු ඇති කරන්න බලපාන ජීව විද්‍යාත්මක සංකල්ප ටිකත් ඒ ජීව විද්‍යාත්මක සංකල්ප ටික පැහැදිලි කරන්න අවශ්‍ය වෙන ගණිතමය සංකල්ප ටිකත් විද්‍යාත්මකව හදාරන එක තමයි මේ පාඩමේදී ඇත්තටම වෙන්නේ. ගණිතමය සංකල්ප කිව්වම බය වෙන්න එපා. මේක නිකන් මේ අර pure maths වල applied maths වල තියෙනවා වගේ නිකන් අමාරු ගණන් නෙමෙයි. මූලික වශයෙන් ගත්තොත් සම්භාවිතාවය සම්බන්ධ කරුණු කාරණා. සම්භාවිතාවය. probability අහලා තියෙනවනේ ඔයාලා O level maths වලට ඉගෙනගෙන තියෙනවනේ සම්භාවිතාවය ගැන. අන්නේ සම්භාවිතාවය නැත්නම් probability කියන ඒ මාතෘකාවේ ගණිතමය මාතෘකාවේ තියෙන පුංචි සංකල්ප ටිකක් තමයි මේ පාඩමට අවශ්‍ය වෙන්නේ. එතකොට O levels ඉවර වෙලා එන දූල පුතාලට මම පොඩි උපදෙසක් දෙන්නම් පාඩමේ ආරම්භයේදීම ඔයාලට O levels වල ඉගෙන ගනිපු දේවල් වලින් මේ ඒකකයට අරගෙන එන්න ඕන දැනුම තියෙනවා විද්‍යාව විෂයේදීත් ඒ වගේම ගණිතය කියන විෂයේදීත් කියන දෙකේදීම. විද්‍යාව විෂයේදී ඔයාලා ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප ටිකක් ඉගෙනගෙන ආවා. මෙන්ඩල් ගැන මතකයි නේද? ගෙවතුමෑ ශාකය ගැන අන්න ඒව ගැන යම් සංකල්ප ටිකක් ඉගෙනගෙන ආවනේ. හොඳ දූල පුතාලා වගේ මේ සතියේ ගෙදර ඉඳගෙන ලබන සතියේ පාඩමට යන්න කලින් දැන් අද අපි මෙන්ඩල් ගැන තව ටිකකින් කතා කරනවා. නමුත් ලබන සතියේ පාඩමට එන්නට කලින් ඒ O levels වලදී තිබුණ දේවල් ටික O level science වලට පොඩ්ඩක් පෙරලලා මෙන්ඩල් ගැන තිබුණ කරුණු ටික පොඩ්ඩක් බලාගෙන එන්න. ඒ වගේම තව සති දෙකකින් විතර අපිට උවමනා වෙනවා සම්භාවිතාවය නැත්නම් probability සම්බන්ධව හදන ගණන්. අන්න එදාට මම ඔයාලට ආයෙ එක මතක් කරන්නම්. එදාට maths වලින් O level maths පොතේ තිබුණ probability නැත්නම් සම්භාවිතාවය සම්බන්ධයේ මාතෘකාවත් චුට්ටක් බලාගෙන ඉන්න. ඉතින් ඔය ටික තියෙනවා නම් ඔය ටික ඔයාලා බලාගෙන එනවා නම් පන්තියට කලින් ඒ මම කියන කොටස බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් පාඩමක්. කිසිදු අපහසුතාවයකින් තොරව කරගන්න පුළුවන් පාඩමක්. හරි මම හිතනවා එහෙනම් පැහැදිලි ඇති කියලා වෙන්න ඕනේ. දැන් අපි බලමු මොනවද මේ ඒකක යටතේ අපි ඉගෙන ගන්න කියන එක. සාමාන්‍යයෙන් මම පාඩමක් පටන් ගන්නකොට මම කැමති ඒකක යටතේ තියෙන්නේ මොනවද කියන එක ඉස්සෙල්ලා ඔයාලට කියලා ඉන්න. මොනවද මේ ඒකක යටතේ අපි ඉස්සරහට ඉගෙන ගන්න කියන එක කියලා ඉන්න. මේ මෙන්න මේ දේවල් ටික තමයි ඇත්තටම මේ ඒකක යටතේ තියෙන්නේ. හරිද? ඒකකය 6 ප්‍රවේණිය සම්බන්ධව ඉගෙන ගන්න උපමාතෘකා ටික තමයි ඔය දූල පුතාලා දකින්නේ. හරිද? ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව ඊට පස්සේ ඒකාංග මුහුම, ද්ව්‍යාංග මුහුම මේ වචන අපි පස්සේ කතා කරමු. මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු සම්භාවිතා නියම අර මං කිව්වේ ඔයාලට probability ගැන සම්භාවිතාවය ගැන තියෙනවා කියලා. අන්න ඒක සම්භාවිතා නියම සහ මෙන්ඩලී ආවේනීය පරීක්ෂා මුහුම මානව මෙන්ඩලීය ලක්ෂණ ආවේනිගත වෙන රටා ඒක හරි ෂෝක් පාඩමක්. ඒක හොඳ කොටසක්. මෙන්ඩලීය නොවන ආවේනීය බහුවැලීලතාවය ගහන ප්‍රවේණිය සහ ශාක සත්ව අභිජනනය කියලා නොහොම මාතෘකා ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙන වටිනකම ඔය ටික දැනගෙන යන එකේ වටිනකම මේකයි. පාඩමේ චුට්ටක් ඉස්සරහට යනකොට අපි ඉස්සෙල්ලා මේ ටික ලියලා තමයි වැඩේ පටන් ගන්නෙ. හරි? ඒකේ වටිනකම තමයි පාඩම පොඩ ඉස්සරහට යනකොට දුල පුතාලටම බලා ගන්න පුළුවන්, ඔයාලටම බලා ගන්න පුළුවන් අපි පාඩම පොඩ ඉදිරියට ගොඩනගනකොට අපි දැන් පාඩමේ මොන හරියේද ඉන්නේ? මොන කොටසද ඉන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ? අපිට මොනවද ඉස්සරහට කරන්න තියෙන්නේ කියන එක ගැන පොඩි ජජ්මන්ට් එකක් කරගන්න හැකියාව ඔයාලට තියෙනවා. හරි? ඒක නිසා අපි ඒ කතාව කියලා මේ මොකද්ද පාඩම? මොනවද අපි මේකෙදි ඉගෙන ගන්නේ? ඒ ඉගෙන ගන්න දේවල් කොහොමද අපි දැනගන්නේ කියන එක ඒවයි තියෙන සංකල්ප ටික මොනවද කියන එක ලියලා අපි අද ඉස්සෙල්ලම ඕකෙන් පළවෙනි කොටස මෙන්ඩලීය ප්‍රවේණි ගැන කතා කරමු. හරි. එහෙමනම් දුල පුතාලා මාතෘකාව ලිව්වා, ප්‍රධාන මාතෘකාව ලිව්වා. ඒ ප්‍රධාන මාතෘකාවට පහලින් අපි පාඩම ගැන පොඩි හැඳින්වීමක් මෙන්න මෙහෙම සටහන් කරලා තියමු. හරි. ලියන්න දුවේ පුතේ පහලින් ඔය පාඩමේ නම ලිව්ව තැනට පහලින් අපි මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියමු. හරි. යන්න. පහලින් ලියන්න. ජීවීන්ගේ සුවිශේෂී ලක්ෂණ පාලනය කරන ජීවීන්ගේ සුවිශේෂී ලක්ෂණ පාලනය කරන
ජීවීන්ගේ සුවිශේෂී ලක්ෂණ පාලනය කරන ඥාන ඔවුන් සතුව ඇත. ජීවීන්ගේ සුවිශේෂී ලක්ෂණ පාලනය කරන ඥාන ඔවුන් සතුව ඇත. ඥාන ඔවුන් සතුව ඇත. ඥාන කියන්නේ මොකක්ද කියලා තව ටිකකින් අපි ලියනවා. හරි. ඒක නිසා කලබල වෙන්න එපා. සුවිශේෂී ලක්ෂණ පාලනය කරන ඥාන ඔවුන් සතුව ඇත. එම ඥාන එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කරයි. එම ඥාන එක් පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට ගමන් කරයි. හරිනේ. ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්න ඥාන තියෙනවා. ඒ ඥාන එක පරම්පරාවක ඉඳලා ඊළඟ පරම්පරාවට ගමන් කරනවා. ඒක නිසා මොකද වෙන්නේ? හරි? ඒක නිසා මොකද වෙන්නේ? ඒක නිසා මාතෘ පීතෘ ජීවීන් සතු ලක්ෂණ දුහිතෘ ජීවීන්ට උරුම වෙනවා. ඔය මාතෘ පීතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට උරුම වෙන ක්‍රියාවට අපි කියනවා ආවේනීය හෙමත් නැත්නම් ජෙනටික්ස්. ආවේනීය හෙමත් නැත්නම් ජෙනටික්ස්. ඒක පිළිබඳව කරන අධ්‍යයනයට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව නැත්නම් හෙරිඩිටි. හරි. අපි මෙහෙම කියමු. යන්න මෙහි ප්‍රතිඵලයක් ලෙස මාතෘ පීතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට උරුම වීම සිදුවේ. 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 හරි. අපිට ඔක හරියටම කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක ඇත්තටම අපිට දෙන්නේ මේ කතාව අපිට කියන්නේ පළවෙනිම ඒකකයේදී. හරිද? මෙන්න මෙහෙම අපිට මේක හරියටම කියන්න පුළුවන් ওই වචන දෙක. ආවේනීය කියන එකට හරිම වචනය තමයි ආවේනීය කියන එකට හරිම සංකල්පය තමයි inheritance. inheritance. හරි ඔයාලා මේ වචනේ අහලත් ඇතිනේ. inheritance කියන එකට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ඇතුලේ මේකට තේරුම් දෙකක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අම්මගෙන් තාත්තගෙන් දරුවෙකුට දේපලක් ලැබෙනවා නම් ඒකට කියන්නේ inheritance කියලා. ජීව විද්‍යාවේදී inheritance කියන්නේ ආවේනීය. ඔය දැන් කියපු සංකල්ප. ඒක පිළිබඳව කරන අධ්‍යයනයට අපි කියනවා ආවේනීය පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි කියනවා ප්‍රවේණීය. ප්‍රවේණීය. මේකට අපිට කියන්න පුළුවන් heredity. එමත් නැත්නම් මේකටත් genetics කියලා කියනවා. ඒක නිසා genetics කියන වචනේ අපිට මේ පැත්තට යොදන එක වඩා හරි. genetics කියන එක මේ පැත්තට යදුවම වඩා හරි. ඔන්න දැන් ඔයාලට පැහැදිලි ඇති ආවේනීය කිව්වම ආවේනීයට අපිට කියන්න පුළුවන් inheritance. මාතෘ පීතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට උරුම වීම. ඒක පිළිබඳව සිදු කරන අධ්‍යයනයට අපි කියනවා ප්‍රවේණීය නැත්නම් heredity නැත්නම් / අපිට කියන්න පුළුවන් genetics. හරි. යන්න මෙම ක්‍රියාවලිය ආවේනීය වරහන් ඇතුලේ inheritance ලෙස හඳුන්වන අතර මෙම ක්‍රියාවලිය ආවේනීය වරහන් ඇතුලේ inheritance ලෙස හඳුන්වන අතර මෙම ක්‍රියාව ආවේනීය හෙමත් නැත්නම් inheritance ලෙස හඳුන්වන අතර එම ආවේනීය පිළිබඳව සිදු කරන අධ්‍යයනය පිළිබඳව සිදු කරන අධ්‍යයනය
එම ආවේනිය පිළිබඳව සිදු කරන අධ්‍යයනය ප්‍රවේණීය වරහන් ඇතුලේ heredity හරස්සිරක් genetics ලෙස හැඳින්වේ. ප්‍රවේණීය වරහන් ඇතුලේ heredity නැත්නම් genetics ලෙස හැඳින්වේ. ප්‍රවේණීය නැත්නම් heredity ස්පෙලිංස් බලාගෙන ලියන්න. heredity නැත්නම් genetics ලෙස හැඳින්වේ. හරි. ඔන්න දෙන්නගේ වෙනස පැහැදිලි ඇති. පුතේ එක අහලක් තිබුණා මොකද්ද මේ දෙකේ වෙනස කියලා. ඔන්න දැන් පැහැදිලිනේ. ක්‍රියාව තමයි ආවේනීය, ඒ ගැන කරන අධ්‍යයනය තමයි ප්‍රවේණීය. හරි. පැහැදිලිනේ? හරි. දැන් අපි එහෙනම් පාඩමේ අනුමාත්‍රිකා ටික ලියලා පළවෙනි අනුමාත්‍රිකාවට යමු. හරි. රුලක් ඇරලා පහලින් ලියන්න දුවේ පුතේ මෙහෙම. රුලක් ඇරලා පහලින් ලියන්න මෙහෙම. මෙම ප්‍රවේණීය ඒකකය යටතේ අධ්‍යයනය කරනු ලබන මෙම ප්‍රවේණීය ඒකකය යටතේ අධ්‍යයනය කරනු ලබන මෙම ප්‍රවේණීය ඒකකය යටතේ අධ්‍යයනය කරනු ලබන මෙම ප්‍රවේණීය ඒකකයේ යටතේ අධ්‍යයනය කරනු ලබන මූලික උපමාතෘකා කිහිපයකි. අධ්‍යයනය කරනු ලබන මූලික උපමාතෘකා කිහිපයකි. මූලික උපමාතෘකා කිහිපයකි. හරි මේකෙදී කතා කරන උපමාතෘකා සබ් ටොපික්ස් ටික අපි පහලට ලියාගෙන යන්න. හරි. දැන් දෙපතේ පළවෙනි එක පළවෙනි තර ලකුණ දාලා ලියන්න. ඒ උපමාතෘකාවල පළවෙනි එක. මෙන්න ඔයාලට පේනවා. පළවෙනි එක ලියන්න ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. මෙන්න මේ පළවෙනි එක තමයි ඔය අපි ඉස්සෙල්ලම කතා කරන එක. හරි? ඒ කියන්නේ vocabulary එක. ප්‍රවේණි විද්‍යාවට සම්බන්ධව කතා කරනකොට අපිට උවමනා වෙන වචන ටික තමයි අපි ඉස්සෙල්ලම කතා කරන්නේ. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. දෙවෙනි එක ලියන්න ඒකාංග මුහුම. දෙවෙනි තරු ලකුණ ලියන්න ඒකාංග මුහුම. හරි? ඒකාංග මුහුම. O level කාලෙත් මේ වචනය අහලා ඇති. ජීවෙකුගේ එක ලක්ෂණයක් අරගෙන ඒ ලක්ෂණය පිළිබඳව ඒ ලක්ෂණය ආවේනිගත වෙන ආකාරය පිළිබඳව කරන සාකච්ඡාවට අපි කියනවා ඒකාංග මුහුම. ඒකාංග මුහුම. හරි. ලියන්න දෙවෙනි එක ලියන්න ද්වයංග මුහුම. ද්වයංග මුහුම. ඒ කියන්නේ ජීවින්ගේ ලක්ෂණ දෙකක්. එකපාරට ලක්ෂණ දෙකක් ආවේනිගත වෙන විදිය ගැන බලනවා නම් ඒකට අපි කියනවා ද්වයංග මුහුම. ද්විඅංග මුහුම කියලා කියනවා ද්වයංග මුහුම. හරි. ඊළඟට ඔයාලා අහලා තියෙනවානේ ප්‍රවේණි විද්‍යාවේ පියා ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් ගැන. තව ටිකකින් අපි ආ ගැන බලනවා. ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් තමයි ප්‍රවේණි විද්‍යාවේ පියා විදියට අපි හඳුන්වන පුද්ගලයා. ඒතර මෙයා තමයි අපි විශ්වාස කරන්නේ ප්‍රවේණි විද්‍යාවට අවශ්‍ය වෙන මූලික සංකල්පය සපයපු පුද්ගලයා විදියට. ඊළඟ මාතෘකාවේදී අපි කතා කරනවා ඊට පස්සේ තියෙන මාතෘකාවේදී අපි කතා කරනවා ඇයි මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වුණේ? මෙන්ඩල් පරීක්ෂණ මාලාවක් කරා කියලා ඔයාලා අහලා තියෙනවනේ. මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු මොනවාද කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. හරි. දැන් ඊළඟ මාතෘකාව මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු. මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු. ඇයි මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වුණේ? මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු. මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු. හරි. ඊළඟ එක තමයි අර ගණිතමය පදනම තියනවා කියුව එක. ඊළඟ එක ලියන්න සම්භාවිතා නියම සහ මෙන්ඩලීය ආවේනිය. සම්භාවිතා නියම සහ මෙන්ඩලීය ආවේනිය. සම්භාවිතා නියම සහ මෙන්ඩලීය ආවේනිය. සම්භාවිතාවය පිළිබඳව නියම කොහොමද අපි පාවිච්චි කරන්නේ? මෙන්ඩලීය ආවේනිය පැහැදිලි කරන්න. ඊළඟ එක පරීක්ෂා මුහුම. ඊළඟ එක පරීක්ෂා මුහුම. ඒ කියන්නේ මේකෙදී අපි ඇත්තටම කරන්නේ ප්‍රවේණි දර්ශයක් නොදන්න. ඒ කියන්නේ ප්‍රවේණි දර්ශය කියන්නේ මොකක්ද කියලා ඔයාලා තාම දන්නේ නැහැ.
කියන්නේ ජීවියෙකුගේ තියෙන ඥාන මොන වගේද, ඇලීල මොන වගේද කියන එක හොයාගන්න කරන මුහුමක්. පරීක්ෂා මුහුම. හරි. ඊළඟට අපි කතා කරනවා හොඳ මාතෘකාවක්. ඒක ඇවිල්ලා ඒ මාතෘකාව ඇවිල්ලා ඒකෙදී අපි කතා කරන්නේ මිනිසා තුල තියෙනවා මෙන්ඩලීය ක්‍රමයට ආවේනිගත වෙන ලක්ෂණ සමහර ඒවා. මෙන්න මේ ටික ඔයාලා නිකන් කරලා බලන්න, හොයලා බලන්න. සමහරට දැන් ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න නිසා ළඟ යාළුවෙක් නැති නිසා එහෙම නිකන් හොයාගන්න අමාරුයි. දැන් ගෙදර අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවනේ. අද දැන් පන්ති ඉවරලා මේ ටික නිකන් කරලා බලන්න පුළුවන්. බලන්න ඔයාලගේ මේ කන් පෙත්ත කනට නැත්නම් කනේ මේ පැත්තට ඇලිලාද තියෙන්නේ, එහෙමත් නැත්නම් නිදහස්ව තියෙන කන් පෙත්තක්ද තියෙන්නේ. හරිද? ඒක ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. අම්මා තාත්තගේ තියෙන ලක්ෂණය මොකද්ද? ඔයාගේ තියෙන ලක්ෂණය මොකද්ද? හරි. එහෙම චෙක් කරලා බලන්න පුළුවන්. ඊළඟට මේ මහපට ඇඟිල්ල තිව්වම මෙහෙම තිව්වම අපි අර ෆිට් කියලා කියන්නේ නේ. එහෙම කියනකොට මෙහෙම තිව්වම thumbs up කියලා කියනකොට මෙහෙම තිව්වම මේ මහපට ඇඟිල්ල හරි කෙලින් තියනවද නැත්නම් පිටිපස්සට නැමෙනවද? මේ වගේ නැමෙනවද කියන්නේ. ඒකත් මානව මෙන්ඩලීය ප්‍රවේණි ලක්ෂණයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔයාලා නිකන් හිස කෙස් ටික කොණ්ඩේ මෙහෙම පිටිපස්සට කරලා බැලුවොත් කොණ්ඩේ පිටිපස්සට කරලා බැලුවම මෙතනින් කොණ්ඩේ ටිකක් පහළට ඇවිල්ලා V අකුරක ෂේප් එකට තියෙනවද කියලා. සමහරට සැලූන් එකේදී ඒ කෑල්ල කපලා දාලාද දන්නේ නැහැ. හරි? ඒ කියන්නේ සාමාන්‍ය විදියට ගත්තම මෙතනින් පොඩි කෑල්ලක් පහළට නෙරුමක් විදියට ඇවිල්ලා තියෙනවද නැද්ද? අපි ඔකට කියනවා widow's peak කියලා. එමත් නැත්නම් නළලේ ශීර්ෂ රේඛාව පහතට යොමු වී තිබීම කියලා. ඕක තියෙනවද නැද්ද කියන එක. ඊළඟට දිව රෝල් කරන්න පුළුවන්ද බැරිද කියන එක. මට බෑ, ඒක නිසා මට පෙන්වන්න විදියක් නැහැ. දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවද නැද්ද? දිව එළියට දාලා එහෙනම් දෙපැත්තට රෝල් කරන්න මට කරලා පෙන්වන්න බෑ. ඉතින් මට බෑ, ඒක නිසා පෙන්වන්න විදියක් නැහැ. හරි, කරලා බලන්න ඔයාලා දන්නවා. පුළුවන්ද බැරිද කියන එක. දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවද නැද්ද කියන එක. ඊළඟට තව ඒවා තියෙනවා. ඔයාලගේ රුධිර ගණය වගේ ඒවා ওই විදිහට. ඒවා මෙන්ඩලීය ප්‍රවේණිය නෙමෙයි. නමුත් අම්මා තාත්තගේ තියෙන ලක්ෂණ අනුව අපිට බලන්න පුළුවන් ලක්ෂණ. දැන් බය වෙන්න එපා, මෙහෙම ඒවා තියෙන සමහරලාට දැන් ගෙදරදී එකපාරට නිකන් බය වෙන්න එපා. අම්මගේ තාත්තගේ තියෙන කන් පෙත්තේ ස්වභාවයයි මගේ කන් පෙත්තේ ස්වභාවයයි වෙනස් නේ. ඒක නිසා මොකද්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ කියලා එහෙම බය වෙන්න එපා. දැන් ගිහිල්ලා පන්තිය පැත්තකින් තියලා ගිහිල්ලා අම්මගේ තාත්තගේ කන් පෙත්තේ ස්වභාවයයි නේ නංගිලා මයිල්ලගේ බලන්නත් එපා. හැබැයි පාඩම ඉවර වෙනකොට ඔයාලට හිතා ගන්න පුළුවන් වේවි ඕක පිළිබඳව හරි අවබෝධය ලැබුණම ඇත්තටම ඔයාලට හිතා ගන්න පුළුවන් වේවි කන් පෙත්තේ ස්වභාවය බලලා ඒ ලක්ෂණය අම්මගෙන් තාත්තගෙන් අපිට ආවේ කොහොමද කියලා බලන්න. තාම ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා එහෙම හොඳ. අම්මගේ තාත්තගේ කන් පෙත්තේ ස්වභාවයට වඩා ඒ දෙන්නගෙම තියෙන එක විදියක්. මගේ තියෙන තව විදියක්. ඇයිද දන්නේ නැහැ මොනේ කියලා නිකන් කල්පනා කර කර ඉන්න එපා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නැත්නම් ගෙදර නංගිගේ හරි මල්ලිගේ හරි කන් පෙත්තේ ස්වභාවය වෙනස් නම් අම්මගේ තාත්තගේ එකට වඩා නේ ඒ පොඩි එකා අල්ලගෙන විහිළු කරන්න එපා. දැක්කනේ මං කියවන්නේ නේ. ඔයා වෙන කොහෙන්ද ගෙනල්ලා තියෙන්නේ කියලා එහෙම කියන්න එපා. සමහර විට තාම ඔබ ප්‍රවේණි විද්‍යාව හරියටම දන්නේ නැති නිසා ඔබ හරියටම දන්නේ නැහැ අම්මගේ තාත්තගේ ලක්ෂණේ විදියටම ඔබට ලැබෙන්න ඕනද නැද්ද කියලා. සමහර විට අම්මා තාත්තගේ ළඟ නැති එමත් නැත්නම් අම්මා තාත්තගේ තුල ප්‍රකාශ වෙන්නේ නැති ලක්ෂණයක් ඔබගේ පරම්පරාව තුල ප්‍රකාශ වෙන්න පුළුවන්. තව සතියක් දෙකක් යනකොට ඔයාලට ඒ සංකල්ප ටික තේරෙනවා. එදාට තේරෙවි ඇයි එහෙම වෙන්න පුළුවන් කියලා. තව චූටි චූටි ඒවා ටිකක් තියෙනවා. පොඩි පොඩි ඒවා ටිකක් නේ. අත් දෙක මෙහෙම තියලා එකට එකතු කරොත් අත් දෙක මෙහෙම එකට එකතු කරොත් උඩට එන්නේ මොන මහපටඟිල්ලද කියන එක. උඩට එන්නේ මොන මහපටඟිල්ලද කියන එක එහෙම බලන්න පුළුවන් එකක්. කරලා බලන්න නිකන් ටක් ගාලා. එහෙම තියුවම උඩට එන්නේ දකුණු අතේ මහපටඟිල්ලද එහෙමත් නැත්නම් වම් අතේ මහපටඟිල්ලද කියන එක ඔය වගේ තීරණය වෙන තව ලක්ෂණයක්. එහෙම ඉතින් ඒව ගොඩක් තියෙනවා. විවිධාකාරී ලක්ෂණ ගොඩක් තියෙනවා. ඕවට අපි කියනවා මානව මෙන්ඩලීය ආවේනික ලක්ෂණ. අපි එතෙන්දී ඒ ගැන තව වැඩිදුර විස්තර සාකච්ඡා කරමු. තව ඉතින් වෙනස් ඒවා තියෙනවා. ඒ ඔක්කොම ටික අපි එතෙන්දී පෙළගස්සලා බලමු. හරි. එතකොට මෙන්න මේවා තමයි එතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. ඒ මාතෘකාව මෙන්න මේකයි. අපි මාතෘකාව දැනට ලියලා තියමු. ලිස්ට් එකේ ඊළඟ එක ලියන්න. මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගත වන රටා. 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 හරි. ඊළඟට
අපි කතා කරනවා ජීව ලෝකයේ තුල සමහර ලක්ෂණ තියෙනවා මෙන්ඩල් කියපු විදිහට හැසිරෙන්නේ නැති. ඒ කියන්නේ අර මූලික මෙන්ඩලීය නියම අනුගමනය කරන්නේ නැති සමහර ලක්ෂණ තියෙනවා ඊට වඩා වෙනස් විදිහට හැසිරෙන. මේවට අපි කියනවා මෙන්ඩලීය නොවන ආවේනිය. ලියාගන්න දුවේ පුතේ ඊළඟ එක මෙන්ඩලීය නොවන ආවේනිය. මෙන්ඩලීය නොවන ආවේනිය. මෙන්ඩලීය නොවන ආවේනිය. ඇත්තටම ඔය මෙන්ඩලීය නොවන ආවේනිය කියන එක ඇතුළෙම තියෙන සංකල්පයක් තමයි මේ ඊළඟට දීලා තියෙන එක බහුවැලීලතාවය කියන එක. ඒක ඇත්තටම අපිට වෙනම මාතෘකාවක් විදිහට ලියන්න ඕන නැහැ. අපි ඒක වෙනම නොලියයිමු. මොකද ඇත්තටම බහුවැලීලතාවය කියලා කියන්නේත් මෙන්ඩලීය නොවන ආවේනියම කොටසක් තමයි. මෙයාලා රිසෝස් බුක් එකේදී මම මේ ඔයාලට පෙන්නන්නේ රිසෝස් එකේ සම්පත් පොතේ තියෙන පටුන ඒ පටුනේ දියාලා ඒක වෙනම කාරණයක් විදිහට දීලා තියෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම ගත්තම ඒකත් අරගෙම කොටසක්. හරි ඊළඟ එකට අපි ලියමු ගහන ප්‍රවේණිය. ගහන ප්‍රවේණිය කියන්නේ මෙහෙමයි. ලියන්නකො ලියන අතරේ මම කියලා දෙන්නම් මොකද්ද ගහන ප්‍රවේණියදී කතා කරන්නේ කියලා. හරි මෙහෙමයි. දැන් මෙතෙන්ට එනකන් මේ පාඩමේ හැම කොටසෙදිම අපි කතා කරන්නේ මේ උඩින් තියෙන කොටස් හැම එකේදීම අපි සාකච්ඡා කරන්නේ ඒ හැම කොටසේම තියෙන්නේ තනි ජීවියෙකුගේ තියෙන ලක්ෂණයක් ඊළඟ પરම්පරාවට එක ජීවියෙකුට යන්නේ කොහොමද කියන එක. හරි මම හිතනවා මම කියන කාරණේ පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ එක પરම්පරාවක ජීවියෙකුගේ ලක්ෂණ ඊළඟ પરම්පරාවට යන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. එතකොට එතෙන්දි 1 to 1 ඒ කියන්නේ එක ජීවියෙකුගෙන් තව ජීවියෙකුට. නමුත් ගහන ප්‍රවේණි විද්‍යාව කියන එකේ තියෙන වෙනස තමයි ගහන ප්‍රවේණි විද්‍යාවේදී අපි කතා කරන්නේ සමස්ත ජීවීන් වාසය කරන පරිසරයේ ඉන්න එකම විශේෂයට අයිති ඒ ජීවීන් සමූහය ගැන. සම්පූර්ණ ජීවීන් සමූහයම එක තැනක ඉඳලා තව තැනකට එක પરම්පරාවක ඉඳලා ඊළඟ પરම්පරාවට ලක්ෂණ ආවේනිගත කරන විදිය තමයි ඔකෙදි කතා කරන්නේ. හාඩි වයින්බර්ග් නියමය කියලා කොටසක් තියෙනවා ඔකේ. සමීකරණයකින් ගණන් හදන්න තියෙන නියමයක් සහ සමීකරණ කීපයක් භාවිතා කරලා ගණන් හදන ලස්සන මාතෘකාවක්. ඒකත් මතක තියාගන්න. හරි ඊළඟට අවසාන වශයෙන් අන්තිමට අපි කතා කරනවා ශාක සහ සත්ව අභිජනනය. අපිට උවමනා විදියට හරිද? අපිට උවමනා විදියට අලුත් ශාක අලුත් සතුන් හදාගන්න පුළුවන් විදිය. ජීවින්ගේ ලක්ෂණ වෙනස් කරලා හදාගන්න පුළුවන් විදිය. ඒකත් හරි ෂෝක් මාතෘකාවක්. අවසානයේ ඒක පොඩ තියරි කොටසක්. ඇත්තට මේ අන්තිමට තියෙන කෑල්ල තියරි වලට බර කොටසක්. ඒක මේ ඒ කොටස ගත්තම ඒක අර ගණන් හදන්න තියෙන කොටසක් නෙමෙයි. අන්තිම එකක් දීලා තියෙන ශාක සහ සත්ව අභිජනනය. ඒක ගණන් හදන්න තියෙන කොටසක් නෙමෙයි. ඒකේ තියෙන මෙන්න මෙහෙම සංකල්ප. මම නිකන් ඔයාලට උදාහරණ කීපයක් කියන්නම්. ඒ මොකක්ද කියන එක දැනගන්න ඕන නිසා. හරිද? එතකොට ඒකේ තියෙන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වැඩි ඵලදාවක් ලබා දෙන භෝග හදන්නේ කොහොමද? නේ? කියන්නේ අඩු ඉඩකින් ඉක්මනට ඵලදාව ලබා දෙන භෝග නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අලුත් ජීවි විශේෂයක්. දැන් උදාහරණයකට හිතන්නකෝ ඔය දැන් අපි දකින්නේ පැපොල් වර්ග තියෙන්නේ ඇට රහිතව නේ. පැපොල් ඇට රහිතව තියෙන්නේ පැපොල් වර්ග. ආන්නේ වගේ පැපොල් වර්ගයක් නිර්මාණය කරන්නේ කොහොමද? හරි. මෙන්න මේ වගේ සංකල්ප ඔය වගේ සංකල්ප අඩංගු වෙන ඒව කොහොමද නිර්මාණය කරන්නේ? තව නිකන් ලස්සන උදාහරණයකට හිතන්න. ඕකෙදී අපි කතා කරනවා අන්තර්විශේෂ අභිජනනය ගැන. අන්තර්විශේෂ අභිජනනය කියලා කියන්නේ විශේෂ දෙකකට අයිති ජීවීන්. ඔයාලට ඒක තේරෙනවනේ. විශේෂ දෙකකට අයිති ජීවීන් එකතු කරලා තනි විශේෂයක එහෙම නැත්නම් තනි ජීවියෙක් නිර්මාණය කරන විදිය. හරි ෂෝක් අදහසක් මේක. ඒ කියන්නේ දැන් ඔන්න ජීවීන් ඉන්නවා විශේෂ දෙකකට අයිති කට්ටිය. ඒ විශේෂ දෙකකට අයිති කට්ටිය එකට එකතු කරලා අපි හදනවා තනි විශේෂයකට අයිති එක ජීවියෙක්. එහෙම අයත් අපිට මේකෙදි හරි ගස්සන්න පුළුවන්. එහෙම අයත් අපිට මේකෙදි හදන්න පුළුවන්. හරි. දැන් නිකන් උදාහරණයකට හිතන්න. ඕකෙදි අපි හදන අය ඉන්නවා. ඔයගොල්ලෝ මේක අහලා තියෙනවා. අශ්වයා සහ බූරුවා කියන දෙන්න එකට එකතු කරලා. ඒක අහලා තියෙනවනේ. මෙන්න මේ වගේ කට්ටිය අපිට හදන්න පුළුවන්. ඔන්න අශ්වයා සහ බූරුවා එකතු වුණාම හැදෙනවා කවුද? කවුද හැදෙන්නේ කියන්න බෑ. දැන් ඔන්ලයින් එකේනේ ප්‍රශ්න අහන්නත් පුළුවන් නේ මට. කවුද හැදෙන්නේ අශ්වයා සහ බූරුවා එකතු වුණාම? එතකොට හැදෙනවා කොටලුවා. අහලා තියෙනවනේ. ඔව් මේකෙන් හැදෙනවා කොටලුවා. තව හදන්න පුළුවන් අය කීප දෙනෙකුත් අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරි? උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ කට්ටිය. හරි ෂෝක් එකක්.
zebra අහලා තියෙනවනේ black and white සතා black and white එක කෙනෙක් දන්නවනේ ඔව් කලර්ස් තියෙන කට්ටියන්ට කලින් හිටපු එකේනා black and white එක කෙනා zebra සහ බූරුවා දැන් කවුද හැදෙන්නේ එතකොට දන්න කෙනෙක් කියන්න බලන්න මේකෙන් හැදෙන්නේ කවුද කියලා zebra සහ බූරුවා එකතු කරාම හැදෙන අය මම කියලා මම හිතන්නේ 2022 දරුවෝ එහෙම මේක අහලා ඇති zebra ලියනවා අපි මෙහෙම zebra plus බූරුවා කියන්නේ donkey නේ donkey එතකොට හැදෙනවා zebra සහ donkey එකතු වුණාම හැදෙනවා sonky ඉස්සරහට බලමු හොඳේ sonky මොන වගේද කියන එක හිතා ගන්නකො ඒ කියන්නේ බූරු පෙනුමක් තියෙනවා බූරු පෙනුමක් තිබුණාට ඒ බූරු පෙනුමේ සුදු පාටයි මේ සුදු පාටයි කළු පාටයි ඉරි ඉරි තියෙනවා සුදු පාටයි කළු පාටයි ඉරි ඉරි තියෙන බූරුවෙක් එයාට කියනවා sonky හරි තව තියෙනවා මෙහෙම කට්ටිය දැන් මේකත් දැන් එහෙනම් ඊළඟ එක නිකන් තනියෙන් හදලා කියන්න බෑ නේද මෙහෙම තියෙනවා zebra ඒත් එහෙමමයි zebra සහ අශ්වයා දැන් නිකන් නමක් හදලා කියන්න හදමු බලන්න නම zebramයි plus අශ්වයා කියන්නේ horse එතකොට zebra plus horse හැදෙනවා එතකොට හැදෙනවා sauce සෝස්ලා sonkyලා ඊළඟට මෙයාට හිනීස් කියලා කියනවා කොටලුවා හදාගන්න විදිය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඒක විතරක් නෙමෙයි හරිද මේ කියන්නේ මේ මම මේකෙන් අදහස් කරන්නේ මේවා හදන විදිය තමයි මේ පාඩමේ තියෙන කියන එක නෙමෙයි මම නිකන් ඔයාලට උදාහරණයක් කිව්වේ පාඩමේ ඉස්සරහට තියෙන දේවල් ගැන. ඕන ඔය වගේ දේවල් ගැනත් අපි ඔය ශාක සහ සත්ව විශේෂ අභිජනනය කියන මාතෘකාවේදී සාකච්ඡා කරනවා. ඒක නිසා මේක ඔයාලට තේරෙනවා ඇති මේ පාඩම. ඇත්තටම 6 වෙනි පාඩම කියන්නේ හරි ඉන්ටරෙස්ටිං පාඩමක්. මගේ නම් පොදු අදහස ගත්තොත් එහෙම මේකෙන් හැදෙන්නේ මේ පාඩමෙන් හදනව ඔළුව A level වලට උවමනා විදියට ඔළුව හදන පාඩමක්. ඒ කියන්නේ මම කියන්නේ 1 2 වගේ පාඩම් හොඳ නෑ කියන එක නෙමෙයි. ඒවයි තියෙන මූලික සංකල්පනේ. නමුත් මේවා ඔයාලගේ ඔළුව හදන පාඩම් ගණන් හදන්න හිතන්න පුරුදු කරන හොඳ විදිහේ පාඩම්. හරි. එහෙනම් ඔන්න ඔය මාතෘකා ටික තමයි අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මාතෘකා ටික දැන් ලියලා ඉවරයි. හරි. එහෙනම් අපි ඒකෙන් තව පොඩි හැඳින්වීමක් කියලා ඊට පස්සේ අපි කෙලිම තියරි ටික සාකච්ඡා කරගෙන යන්න. හරි දුල පුතාලා දන්න විදියට මූලිකව කිව්වොත් එහෙම ඔයාලා දන්නවා ප්‍රවේණි විද්‍යාවට අදාළ සංකල්ප මූලික වශයෙන් ඉදිරිපත් කරපු විද්‍යාඥයෙක් ඉන්නවා. නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා අපි හඳුන්වන කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා. කවුද? ග්‍රෙගර් මෙන්ඩල්. හරියටම කිව්වොත් එහෙම දිග නමෙන් කිව්වොත් එහෙම ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්. ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්. මෙයා ඇවිල්ලා පූජකවරයෙක්. ඇත්තටම ඒ වුණාට ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් කියලා කියන්නේ විද්‍යාව ඉගෙන ගන්න ආසාවෙන් හිටපු පුද්ගලයෙක්. නමුත් එයාගේ පෞල් පසුබිමෙන් ඒ වගේම එයාගේ ආර්ථිකමය වශයෙන් තිබුණ හැකියාවත් එක්ක ඒ තිබුණ ශක්ති ප්‍රමාණයත් එක්ක එයාට බැරි වෙලා තියෙනවා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා විද්‍යාව හදාරන්න විෂයක් විදියට. ඒකත් එක්ක එයා පූජකවරයෙක් බවට පත් වෙලා පල්ලියේ ෆාදර් කෙනෙක් විදියට පූජකවරයෙක් විදියට ඉන්න ගමන් ඒ පල්ලියේ ගෙවත්තේ මෙයා ජීවත් වුණේ ඕස්ට්‍රියාව කියන රටේ. ඔයාලා ඉතිහාසයට ඉගෙන ගන්න නැති O-level කාලේ ඕස්ට්‍රියාව කියන රටේ එයාගේ පල්ලියේ ගෙවත් එයා වගා කරනවා ශාක විශේෂයක්. මේ පිටිපස්සෙන් පෙන්වලා තියෙන්නේ ශාක විශේෂය. මෙන්න මේ ශාකය Pisum sativum. Pisum sativum කියන ශාකය එහෙමත් නැත්නම් මේකට අපි කියනවා ගෙවතු මෑ ශාකය. garden pea එහෙමත් නැත්නම් ගෙවතු මෑ. ගෙවතු මෑ කියන ශාකය. හරිද? ගෙවතු මෑ ශාකය Pisum sativum ශාකය වගා කරාම එයාට ඒකේ පේනවා විවිධාකාරී ලක්ෂණ. දැන් උදාහරණයකට බලන්න මෙතන ඔයාලට පේනවා මේ Pisum sativum ශාකයේ හැදෙන්නේ සුදු පාට මල්. සුදු පාට පෙතිදරන සුදු පාට මල් තමයි මේ ගහේ හැදෙන්නේ. නමුත් මේ ශාකය ගත්තොත් මේකේ හැදිලා තියෙන්නේ දම් පාට මල් දරන ශාක. මේක හැදෙන්නේ දම් පාට මල්. එතකොට එකම ශාක විශේෂයේ එක ශාකයක සුදු පාට මල් හැදෙනවා, තවත් ශාකයක දම් පාට මල් හැදෙනවා. ඉතින් මෙයාට මේක ප්‍රහෙලිකාවක් වුණා මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් ආ ඒක ගැන පරීක්ෂණ මාලාවක් කරනවා. ඒ වගේම මේ ශාකයේ තියෙන බීජවල සහ කරල්වල ස්වරූපය
බීජ මොන වගේද, කරල් මොන වගේද කියන එක සම්බන්ධව එයා පරීක්ෂණ මාලාවක් කරනවා. ඉතින් ඔය ටික කරලා මෙන්න මේ වගේ මේ ඔයාලට මේ ස්ලයිඩ් එකේ පේන විදිහේ ලක්ෂණ 7ක් සම්බන්ධයෙන් බලන්න මම පළවෙනි එකේ ඉඳලා නිකන් ඔයාලට පෙන්නගෙන යන්නම්. ලක්ෂණ 7 අපි පස්සේ ලියනවා. මම මේ දැනට ඔයාලට නිකන් කියන්නේ. ලක්ෂණ 7 තමයි මෙන්න මේවා. මොනවද? seed shape එක. එහෙමත් නැත්නම් බීජවල හැඩය, බීජවල පාට, මල්වල පාට, කරල්වල හැඩය, කරල්වල පාට, මල් පිහිටන්නේ කොහෙද? පුෂ්ප පිහිටීම කොහෙද? ඒ වගේම ශාකයේ උස කියන ඔන්න ඔය කරුණු 7 සම්බන්ධයෙන් හරි ලස්සන පරීක්ෂණ මාලාවක් කරලා මේ පරීක්ෂණ මාලාව සම්බන්ධ දත්ත ටික මෙයා ලෝකයට ඉදිරිපත් කරනවා. එතකොට ගෙවතුමෑ එහෙමත් නැත්නම් පීසම් සැටයිවම් කියන ශාකය ආධාරයෙන් හරිද? පීසම් සැටයිවම් කියන ශාකය ආධාරයෙන් මෙන්ඩල් විසින් ලෝකයට ඉදිරිපත් කරපු ප්‍රවේණි විද්‍යාත්මක සංකල්ප ටික තමයි අද අපි කතා කරන නූතන ප්‍රවේණි විද්‍යාවේ හදවත. එහෙමත් නැත්නම් අපි අද කතා කරන නූතන ප්‍රවේණි විද්‍යාවේ මූලික අර හැම දෙයකටම අවශ්‍ය වෙන සංකල්ප ටික වෙන්නේ මෙන්න මේ ශාකය පදනම් කරගෙන ග්‍රෙගර් මෙන්ඩල් විසින් ඉදිරිපත් කරපු ඒ නියම ටික. දැන් මෙන්න මේ පොයින්ට් එක හරියට අල්ලගන්න. මෙතන මේ පටන් ගැනීමෙම තියෙනවා සියුම් පොයින්ට් එකක් MCQ වලදී අපිට පටලවන්න පුළුවන්. හරිද? MCQ එකකදී අපිට පටලවලා දාන්න පුළුවන් පොඩි පොයින්ට් එකක් පටන් ගන්න තැනම තියෙනවා. ආරම්භයේදීම තියෙනවා. මට කියන්න ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්ද ආවේනීය කියලා දෙයක් තියෙන බව තේරුම් ගනිපු පළවෙනි කෙනා. ආවේනීය කියන සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්න කෙනා ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්ද? ඊට කලින් හිටපු මිනිස්සුන්ට තේරුන්නේ නැද්ද අම්මගේ තාත්තගේ ලක්ෂණ තමයි දුහිතෘ ජීවීන්ට ලැබෙන්නේ කියලා? ඒක තේරුනේ නැති අය ඊට කලින් හිටියේ නෑ. යාලා දැනගෙන හිටියා. ඒක බැලුවම පේනවනේ නේ. චූටි බබේ බලන්න ගියාම ඔයාලත් කියන්නේ නේ. චූටි බබේ බලන්න ගියාම කියනවා නාහෙනම් තාත්තගේ වගේමයි, S2 අම්මගේ වගේමයි. එහෙම කියලා කියනවනේ නේ. ඔය මොකක් හරි කෑල්ලක් වෙන කාගේ හරි වගේ කියලා කිව්වොත් ඒක නිකන් අවුල්නේ එතකොට නේ. මොකක් හරි කොටසක් කියලා ඒක එහා ගෙදර කාගේ හරි වගේ කියලා කිව්වොත් එහෙම ඒක අවුල්නේ එතකොට. එතකොට අපිට ඒ කියන්නේ තේරෙනවනේ අම්මගේ තාත්තගේ ලක්ෂණ තමයි මේ දරුවට ලැබිලා තියෙන්නේ කියන එක. ඉතින් එහෙනම් ඕක තේරෙන ඕනම මිනිස්සෙකුට ආවේනීය කියන එක ප්‍රවේණීය කියන එක තේරෙනවා. මෙන්ඩල් කරපු වෙනස තමයි හරි මෙන්ඩල් කරපු වෙනස තමයි මෙන්ඩල් ඒක සිද්ධ වෙන විදිය පැහැදිලි කරන යාන්ත්‍රණයක් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලෝකයට ප්‍රථම වතාවට ඉදිරිපත් කළා. බලන්න පටන් ගන්න පළවෙනි තැනේදී වුණත් පුංචි තැනේදී වුණත් අපිට පටලවන්න පුළුවන් MCQ වාක්‍යයක් තියෙනවා. MCQ එකකදී අපිට කිව්වොත් එහෙම ආවේනීය පිළිබඳව සංකල්පයේ ලෝකයට ඉදිරිපත් කළේ ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්ය කියලා ඒක වැරදි. ආවේනීය පිළිබඳව සංකල්ප ලෝකයට ඉදිරිපත් කළේ ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් නෙමෙයි. ග්‍රෙගර් මෙන්ඩල්ට කලින් ඈත අතීතයේ ඉඳලා අපි දන්නේ නැහැ ඉස්සෙල්ලම කවුද ඕක තේරුම් ගත්තේ කියලානේ. නමුත් බුද්ධිමත් මිනිසා කියන සත්වයා බුද්ධිමත් සත්වයෙක් විදිහට ඇති වෙච්ච කාලේ ඉඳලම මිනිසාට තේරුණා මේ අම්මා තාත්තගේ ලක්ෂණ තමයි දුහිතෘ ජීවීන්ට ලැබෙන්නේ කියන්නේ. හැබැයි ඒක පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනයක් කරලා ප්‍රවේණි විද්‍යාව කියන විෂයට අවශ්‍ය මූලික සංකල්පය හඳුන්වලා දෙන කෙනා විදිහට වැදගත් වෙන්නේ ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්. මම සිංහලෙනුත් ලියන්නම් ග්‍රෙගර් මෙන්ඩල්. මෙයා තමයි මේ වැඩේට මූලික වශයෙන් වැදගත් වෙච්ච විද්‍යාඥයා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ අද මේ පාඩමේ කතා කරන සංකල්ප ටික බොහොම සරල සංකල්ප ටිකක්. දුලපතාල මේ අද කතා කරන ටික ඔයාලා දන්නවා ඇත්තටම. මම අද පාඩම කරන්නේ හැඳින්වීමක් විදිහට. ඒ හැඳින්වීම තුළ කියවෙන්න ඕන මූලික සංකල්ප ටික තමයි මම මේ කියන්නේ. ලබන සතිය අපි කෙලිම පාඩම පටන් ගන්නේ ටිකක් ගැඹුරු සංකල්ප වලින්. ඔයාලා එතකොට මේක කරනවද නැද්ද කියන එකට ඔළුව හදාගෙන O levels වලදී කරපු ටික පොඩ්ඩක් බලාගෙන එහෙම ඇවිල්ලා තමයි ඊළඟ සතියේ ඉඳලා වැඩේට බහින්න ඕන. අද මේ කතා කරන්නේ ඔයාලා දැනටමත් දන්න. මේ වෙනකොටත් දන්න දේවල් ටිකක් තමයි අපි මේ කතා කරන්නේ. ඒක නිසා මේවා ඔයාලා දන්නවා. නමුත් ඒ දන්න දේ ඇතුලේ උනත් විභාගෙදී වරදින්න පුළුවන් අර වගේ දෙයක් කරකවලා දුන්නාම. හරි. එහෙනම් මෙන්න අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්න සංකල්පය ඈත අතීතයේ ඉඳලම මිනිස්සු දැනගෙන හිටියා මාතෘ පීතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වෙන බව. නමුත් ඒ පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරලා නූතන ප්‍රවේණි විද්‍යාවේ භාවිතා වෙන සංකල්ප ඉස්සෙල්ලම ඉදිරිපත් කරපු විද්‍යාඥයා තමයි ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්. එයා යොදාගනිපු ශාකය තමයි ගෙවතුමෑ නැත්නම් පීසම් සැටයිවම්. හරි. අපි එකෙන්
වැඩේ පටන් ගමු මෙහෙම. ඔයාලා ඔය ලියපු ලිස්ට් එකට පහලින් අනුමාත්‍රිකා ටිකට පහලින් පොඩි හැඳින්වීමක් අපි කියමු මෙහෙම. හරි. දැන් දුවේ පුතේ මෙහෙම ඈත අතීතයේ සිටම ඈත අතීතයේ සිටම ඈත අතීතයේ සිටම ඈත අතීතයේ සිටම මිනිසුන් මාතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වන බව මාතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වන බව මාතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වන බව දැන සිටියහ. මාතෘ ජීවීන්ගේ ලක්ෂණ දුහිතෘ ජීවීන්ට ආවේනිගත වන බව දැන සිටියහ. නමුත් ඒ පිළිබඳව පැහැදිලි විද්‍යාත්මක පරීක්ෂණ මාලාවක් සිදු කර නූතන ප්‍රවේණි විද්‍යාවේ ප්‍රධාන සංකල්ප ඉදිරිපත් කිරීමේ ගෞරවය නූතන ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප ඉදිරිපත් කිරීමේ ගෞරවය ග්‍රෙගර් මෙන්ඩල් නැමැති විද්‍යාඥයා හට හිමි වේ. ග්‍රෙගර් මෙන්ඩල් නැමැති විද්‍යාඥයා හට හිමි වේ. ග්‍රෙගර් මෙන්ඩල් නැමැති විද්‍යාඥයා හට හිමි වේ. හරි. එහෙනම් ඔකත් එක්ක තමයි ඔය කිව්ව කාරණයක් එක්ක තමයි අපි අපේ පළවෙනි අනුමාත්‍රිකාවට යන්නේ. හරි. ලියන්න දුවේ පුතේ පළවෙනි අනුමාත්‍රිකාව ඔය අපි ලියන සෙට් එකෙන් පළවෙනි අනුමාත්‍රිකාව ලියන්න මෙන්ඩල්ගේ පරීක්ෂණවල විද්‍යාත්මක පදනම. මෙන්ඩල්ගේ පරීක්ෂණවල විද්‍යාත්මක පදනම වරහන් ඇතුලේ දාන්න scientific ඒක තේරෙනවනේ scientific කියලා කියන්නේ විද්‍යාත්මක basis ඒ කියන්නේ පදනම. scientific basis of විද්‍යාත්මක පදනම මොනවායිද? Mendel's experiments. හරි. scientific basis of Mendel's experiments නැත්නම් scientific basis of Mendel's experiments එමත් නැත්නම් මෙන්ඩල්ගේ පරීක්ෂණවල විද්‍යාත්මක පදනම. හරිද? එතකොට ඕකට පොදුවේ අපි කියනවා ඔය සංකල්පයට අපි කියනවා මෙන්ඩලීය ප්‍රවේණිය. මෙන්ඩල් විසින් කියලා දීපු ප්‍රවේණිය කියන අදහසින් මේකට අපි කියනවා මෙන්ඩලීය ප්‍රවේණිය. යටින් තව අනුමාත්‍රිකාවක් විදිහට ඒක ලියන්න. මේක ප්‍රධාන මාත්‍රිකාවක්, මේක අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න මෙන්ඩලීය ප්‍රවේණිය. එමත් නැත්නම් මෙන්ඩේලියන් හෙරිඩිටි. Mendelian heredity. Mendelian heredity නැත්නම් මෙන්ඩලීය ප්‍රවේණිය වරහන් ඇතුලේ දාන්න. ඒකටම අපි කියනවා Mendelism. Mendelism එහෙමත් නැත්නම් මෙන්ඩලීය ප්‍රවේණිය. හරි. ප්‍රධාන මාතෘකාව
මොකද්ද මෙන්ඩල්ගේ පරීක්ෂණවල විද්‍යාත්මක පදනම එහෙමත් නැත්නම් scientific basis of Mendel's experiments යටතේ යන මාතෘකාව මෙන්ඩලීය ප්‍රවේණිය නැත්නම් මෙන්ඩේලියන් heredity නැත්නම් මෙන්ඩලිසම්. හරි. එතකොට මෙයා මොකද්ද කරේ කියන කාරණේ ඉස්සෙල්ලම අපි කියන්න ඕනේනේ. මොකද්ද කියන්න ඕන? නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා විදියට සලකන්නේ ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල්. එයා ඕස්ට්‍රියාවේ හිටපු ඔගස්ටීනියානු පූජකවරයෙක්. ඔස්ට්‍රියාව කියන රටේ ඔගස්ටීනියානු කියන්නේ ඒක නිකන් අර නිකායක්. ඔගස්ටීනියන් පූජකවරයෙක් ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් තමයි ප්‍රථම වරට ආවේනීය මූලධර්ම. ඕකේ දැන් ඔයාලා මෙහෙම අහලා තියෙනවනේ. දැන් අපි ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් ෆිසික්ස් ගත්තොත් ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේ මූලික සංකල්පය වෙන්නේ නිව්ටන්ගේ නියම. සයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරපු නිව්ටන්ගේ නියම කියන එක තමයි ඒ සංකල්පයේදී ඒ යාන්ත්‍ර විද්‍යාවේදී මූලික වෙන්නේ. යාන්ත්‍ර විද්‍යාවට නිව්ටන්ගේ නියම තියෙනවා වගේ ප්‍රවේණි විද්‍යාවට තියෙන්නේ මෙන්ඩල්ගේ නියම. කියලා මෙන්ඩල් විසින් ඉදිරිපත් කරපු ලෝස් දෙකක් නැත්නම් නියම දෙකක් තියෙනවා. අන්න ඒක ඉදිරිපත් කිරීම තමයි එයාගේ විශේෂත්වය වෙන්නේ. ඒතර එයා ඒක කරේ අර ශාකය යොදාගෙන කරපු පරීක්ෂණ මාලාවකින්. හරි. ඔය පොඩි දේවල්. හරි. මේ ප්‍රවේණි විද්‍යාවේ සාමාන්‍ය ස්වරූපය නෙමෙයි මේ පළවෙනි දවසේ අපි කතා කරන්නේ හැඳින්වීම විතරයි. ඒකත් මතක තියාගන්න. මේ කොටස මෙහෙම වුණාට මෙතනින් එහාට විශේෂයෙන්ම ලබන සතිය අපි කතා කරන මාතෘකාවේ ඔයාලට සම්පූර්ණයෙන්ම අලුත් දේවල් ටිකක් තියෙනවා. ඒවා එකපාරට කියලා ඔයාලා බය කරන්න හොඳ නෑනේ. ඔය කොටස ඉස්සෙල්ලා අපි ලේසි කොටස බලලා මාරු කොටසට ඊළඟට යමු. හරි. අපි හැඳින්වීම කියමු මෙහෙම. හරි. ලියන්න. ඊළඟ එක ලියන්න. නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලකෙන නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලකෙන නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඔස්ට්‍රියාවේ නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඔස්ට්‍රියාවේ ඔගස්ටීනියානු ඔගස්ටීනියන් කියන එක ඔගස්ටීනියන් නැත්නම් සිංහලෙන් කියන ඔගස්ටීනියානු හරි ඔගස්ටීනියානු පූජකවරයෙකු වූ ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් විසින් ප්‍රථම වරට ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් විසින් ප්‍රථම වරට ආවේනියේ මූලධර්ම ගොඩනංවන ලදී. ජොහාන් ග්‍රෙගර් මෙන්ඩල් විසින් ආවේනියේ මූලධර්ම ගොඩනංවන ලදී. ප්‍රථම වරට ආවේනියේ මූලික මූලධර්ම ගොඩනංවන ලදී. හරි එතකොට එයාගේ අපි දැනගන්න ඕන දේ මොකක්ද? එයා භාවිතා කරපු ශාකය පිළිබඳව අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තමයි ශාකය. ශාකය මේක ඒ ශාකයා අධ්‍යයනය කරපු ලක්ෂණ තිබුණ 7ක්. ඒ ලක්ෂණ 7 තමයි මෙන්න මේ ලක්ෂණ 7. හරි. අපි ඒකත් කියමු. ඔයාලා ලියන ඡේදයටම එකතු කරගන්න දුවේ පුතේ මෙහෙම. ඔය ලියන ඡේදෙම එකතු කරලා තියාගන්න මෙහෙම. ලියන්න. ඔහු ආවේනිය පිළිබඳව මූලික මූලධර්ම සොයා ගන්නා ලද්දේ ඔහු ආවේනිය පිළිබඳ මූලික මූලධර්ම සොයා ගන්නා ලද්දේ ඉතා සුපරීක්ෂාකාරීව සැලසුම් කරන ලද. මම මේ රිසෝස් එකේ තියෙන විදිහටමයි කියන්නේ. හරි? ඉතා සුපරීක්ෂාකාරීව සැලසුම් කරන ලද. ඉතා සුපරීක්ෂාකාරීව සැලසුම් කරන ලද පරීක්ෂණ මාලාවක් මගින්
පරීක්ෂණ මාලාවක් මගින් ගෙවතු මෑ වරන් ඇතුලේ දාන්න පීසන් සැටයිවම්. ගෙවතු මෑ නැත්නම් පීසන් සැටයිවම් යටින් ඉර අඳින්න මතක ඇතුව විද්‍යාත්මක නාමයක්. හරි මේක විද්‍යාත්මක නාමයක් අනිවාර්යෙන් යටින් ඉර දෙක අඳින්න ඕන. ගෙවතු මෑ වරහන් ඇතුලේ පීසන් සැටයිවම් ශාක අභිජනනය කිරීමෙනි. ශාක අභිජනනය කිරීමෙනි. ගෙවතු මෑ ශාක අභිජනනය කිරීමෙනි. හරි. දැන් ඊළඟට තියෙනවා තව වැදගත් කාරණයක්. ලබන සතියේදීත් අපි පැහැදිලි කරන දෙයක්. නමුත් අපි මෙතෙන්දි පොඩ්ඩක් කෙටියෙන් ඉගෙනගෙන යමු මෙහෙම. හරි. දැන් මෙන්ඩල්ගේ ඔය සොයා ගැනීම ගොඩක්ම විශේෂ වෙන්නේ. අපි කියනවා this is the most crucial finding of the field of heredity. එහෙමත් නැත්නම් field of heredity කියන්න පුළුවන් අපි ඒ කියන්නේ heredity කියන මේ genetics කියන විශේෂ ක්ෂේත්‍රය තුලදී කරපු වැදගත්ම සොයා ගැනීම most crucial finding එක වෙන්නේ මේක. ඒකට හේතුව තමයි මෙයා මේක හොයාගන්නේ මේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ සංකල්ප හොයාගන්නේ ප්‍රවේණිය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන මූලිකම දේවල්වත් නොදැන. දැන් ඔයාලා වචනයක් අහලා තියෙනවනේ ජාන කියලා. නේ? ජාන එහෙමත් නැත්නම් ජීන්ස් කියලා වචනයක් ඔයාලා අහලා තියෙනවනේ. ජාන ජීන්ස්. අඳින ජීන්ස් නෙමෙයි හොඳේ. අඳින ජීන්ස් නෙමෙයි ජාන ජීන්ස් අහලා තියෙනවනේ. එතකොට ජාන නැත්නම් ජීන්ස් කියන සංකල්පයවත් මෙන්ඩල් දැනගෙන හිටියේ නැහැ. ඔයාලා දන්නවද එතකොට? හරි මෙන්ඩල් දැනගෙන හිටියේ නැහැ. හරි මෙන්ඩල් මැරෙන තුරාවට ජාන නැත්නම් ජීන්ස් කියලා දෙයක් ගැන දන්නේ නැත. ඔයාලා දන්නවද? ඔයාලා නිකන් අහලා තියෙනවද ජාන කියලා එකක් ගැන? පොඩ්ඩක් හරි දන්නවද? ඔව්. අහලා තියෙනවනේ නේ චුට්ටක් දන්නවා. කියන්නේ හරියටම ජානයක් යනු මෙන්න මේකයි කියලා හරියටම අර්ථ දැක්වීම කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාලට යම් අදහසක් තියෙනවා ජීවීන්ගේ ලක්ෂණ කියන ඒවා පාලනය කරන්නේ ජාන වලින් නේ. ඔය ජාන කියන ඒවා DNA එක මොකක්ද එකක් තියෙනවා. ඕවා තියෙන්නේ සෛලේ න්‍යෂ්ටිය. හොම් පොඩි නිකන් නේ බොඳ අදහසක් තියෙනවනේ නේ. ඔව්. දැන් ඔයාලා හරියටම දැනගන්නකෝ. මෙන්ඩල් දන්නේ නැති උනට කමන්නේ ඔයාලා දැනගන්නකෝ. ජානයක් කියන්නේ මොකක්ද කියන එක. මේක අපි ලබන සතියේ ලියන අර්ථ දැක්වීමක්. හරි. ලියන අර්ථ දැක්වීම මම ඔයාලට දැනට මෙහෙම පැහැදිලි කරලා දෙන්න. ඕන අපි හිතමු මොකක් හරි මිනිසාගේ තියෙන සෛලයක්. මිනිස් සෛලයක්. මේ සෛලයට තියෙනවනේ න්‍යෂ්ටියක්. හරි. මේ තියෙන්නේ ඒ සෛලයේ තියෙන න්‍යෂ්ටිය. ඒ සෛලයේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ. මේ තියෙන්නේ ওই සෛලයේ තියෙන වර්ණ දේහ. හරි. මේ වර්ණ දේහ කියන ඒවා ඇතුලේ තමයි ඔය ජාන කියන જાතිය තියෙන්නේ. අපි මේ සෛලය තුලේ තියෙන එක වර්ණ දේහයක් එළියට ඇදලා බැලුවොත් මේකක් එළියට අරගෙන එළියට ඇදලා බැලුවොත් එහෙම හැම කාලෙදීම නෙමෙයි. නමුත් එක්තරා කාලයකදී අපිට වර්ණ දේහය මෙන්න මෙහෙම නිරීක්ෂණය කරන්න පුළුවන්. වර්ණ දේහයක් කියන එක අපිට එක කාලයකදී පේන්නේ මෙන්න මේ වගේ. හරි. ඔන්න ඔය වගේ ස්වරූපයක් අපිට බලා ගන්න පුළුවන්. මේ වර්ණ දේහයක් හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා බැලුවොත් ඕක හැදිලා තියෙන්නේ ಜಾති දෙකකින්. ಜಾති දෙක තමයි දුවේ පුතේ. එකක් මේව හදන්න දායක වෙනවා ප්‍රෝටීන අණු. ඔයාලා ප්‍රෝටීන ගැන දන්නවනේ. ප්‍රෝටීන මම මෙහෙම අඳින්නම් මෙන්න මේ වගේ ප්‍රෝටීන අණු 8ක්. දැන් මේව ඉච්චර හිතන්න එපා. මේවට අපි කියනවා හිස්ටෝන් කියලා ප්‍රෝටීන වර්ගයක්. හිස්ටෝන් ශූන්‍යෂ්ටික සෛලවල ශූන්‍යෂ්ටික කියන එක දන්නවනේ. අපේ වගේ සෛලවල ශූන්‍යෂ්ටික සෛලවල මේ හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක බැඳිලා තමයි අපේ ජාන තියෙන්නේ DNA තියෙන්නේ. ඒකත් එක්ක තියෙනවා මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ DNA පටියක්. හරි. මේ වගේ DNA පටියක් මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් එතකොට ජානයක් කියලා අපි හඳුන්වන්නේ දැන් මෙන්න මේ DNA පටිය තියෙනවානේ. මේකෙන් කොටසක් අරගෙන අපි බැලුවොත් ඔය DNA පටිය ඇතුලේ DNA කියන එක ගැන ඔයාලට අදහසක් තියෙනවානේ. මේ DNA පටිය ඇතුලේ අපි බැලුවොත් DNA පටය ඇතුලේ තියෙන නිශ්චිත එක ප්‍රදේශයක් ගත්තම එක සෝන් එකක් එක කොටසක් එක සෝන් එකක් ගත්තම ඔය සෝන් එකට එහෙමත් නැත්නම් ඔය කොටසට අපි කියනවා ඒ ප්‍රදේශයට අපි කියනවා ජානයක් කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා ජානයක්. ජාන එහෙමත් නැත්නම්
ජීන් එකක් කියලා. ජානය නැත්තම් ජීන් කියලා හඳුන්වන්නේ ඔන්න ඔය කොටස. හරිද? එතකොට ජාන නැත්තම් ජීන්ස් කියන එක පිළිබඳව කිසිදු අදහසක් නැතුව ජීන්ස් ඕනේ නැහැ දැන්. ජීන්ස් නැත්තම් ජාන කියන එක ගැන තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා DNA ගැන තේරුම් ගන්න එපා. ඒ DNA හිස්ටෝන් එක බැඳලා තියෙනවා. ඕවා මේ ඔක්කොම දැනගන්න එපා. ඒව මොනවත් නොදැන ඒව තියා මෙන්න මේ වර්ණ දේහ නැත්නම් මේවට අපි කියන ක්‍රෝමසෝම්ස් කියලා මේ වර්ණ දේහ ගැනවත් නොදැන වර්ණ දේහ සංකල්පය පිළිබඳවවත් කිසිම දෙයක් නොදැන තමයි මෙන්ඩල් විසින් මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේ වර්ණ දේහ කියන ඒවා ගැන හොයාගන්නට දශක ගානකට කලින් අවුරුදු ගානකට කලින් තමයි මෙන්ඩල් කියන්නේ මෙහෙම දෙයක් ඇති මෙන්න මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. මට කියනකො ඇයි මේවා මෙන්ඩල්ගේ කාලේ දකින්න බැරි? මෙන්ඩල් හිටපු කාලේ වෙනකොට මේවා දන්නේ නැත්තේ ඇයි? අද වෙනකොට අපි මේවා දැනගන්නත් මෙන්ඩල්ගේ කාලේ මේවා දන්නේ නැති වෙන්නත් හේතුව මොකක්ද? සරල හේතුවක් තියෙනවා. මම හිතනවා ඔයාලට එක වාක්‍යයකින් උත්තරේ දෙන්න පුළුවන්. ඔව් හරියටම හරි. අන්වීක්ෂ ක්‍රමවල දියුණුව. නේ? අන්වීක්ෂ මයික්‍රොස්කෝපි ගොඩක් අය දාලා තිබුණු උත්තරේ ඒක තමයි අන්වීක්ෂ මයික්‍රොස්කෝපි. මයික්‍රොස්කෝපි ගත්තම මයික්‍රොස්කෝපි වල දියුණුවත් එක්ක අන්වීක්ෂ විද්‍යාවේ දියුණුවත් එක්ක තමයි මේ සෛලය ඇතුළට zoom කරලා බලන්න මෙන්න මෙහෙම වර්ණ දේහ කියලා එකක් තියෙනවා කියලා දැනගන්න DNA අනුසාර හිස්ටෝන් ප්‍රෝටීන් වලින් ඕක හැදිලා තියෙනවා කියන එක තේරුම් ගන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වල දියුණුවත් එක්ක ඇත්තටම. ඉලෙක්ට්‍රෝන ආලෝක අන්වීක්ෂයක් දායක වුණා. නමුත් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සොයා ගැනීමත් එක්ක තමයි මේ සංකල්ප දියුණු වෙන්නේ. ඒ සංකල්ප දියුණු කරගන්නේ ඒකෙන් පස්සේ නම් ඊට කලින් මේවා ගැන දැනගෙන හිටියේ නැති කාලයක තමයි මෙන්ඩල් මේ නියම ඉදිරිපත් කරන්නේ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීත්වය. පාඩමේ ඉදිරියට යනකොට මම මේ ඔයාලට මේ පැහැදිලි කරපු දේවල් ටික තව ගැඹුරට අපි ලබන සතියේ කතා කරනවා. නමුත් මම මේ ටික කිව්වේ බලන්න මේ කිසිවක් ගැන නොදැන මේ දැනුම නැතුව තමයි මෙන්ඩල් මේ සංකල්පය නැත්නම් මේ දැනුම ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒක ඊටාම සුවිශේෂී තත්වයක්. ඉතින් ඒක නිසා අපි ඒක දැනගෙන ඉන්න ඕන. ඕකත් MCQ වලදී පටලවන්න පුළුවන්. ඕකත් පටලවන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් කොහෙදි හරි මෙන්ඩල් කිව්වා කියලා අපි හිතමු මෙන්ඩල් නියම කියමුකෝ. මෙන්ඩල් නියම ගැන කියනකොට මෙන්ඩල් කිව්වා කියලා කොහේ හරි එක වාක්‍යයක තිබුණොත් මෙන්ඩල් කිව්වා වර්ණ දේහ වලින් තමයි ලක්ෂණ යන්නේ කියලා. මෙන්ඩල් කිව්වා ජාන ගැන කියලා කොහේ හරි තිබුණොත් ඒක වැරදි. මෙන්ඩල් එහෙම ඒව ගැන කියන්න විදියක් නැහැ. මෙන්ඩල් ඒව ගැන දැනගෙන හිටියේ නැහැ. ඒකට අර අතීතයේ තියෙන ඔය සංකල්පය පවා සමහර වෙලාවට අපිට පටලවලා දෙන්න පුළුවන්. ඒකත් මතකේ තියාගන්න. හරි. අපි ලියමු දුවේ පුතේ ඔය කතාව මෙහෙම අපි පහලින් ලියලා තියමු. ලියන්න අලුත් ඡේදයකින් පොඩි අදහසක් අපි කියලා තියමු මෙහෙම. ලියන්න පහලින් අලුත් ඡේදයකින් මෙන්ඩල් සිය පරීක්ෂණ සිදු කර මෙන්ඩල් සිය පරීක්ෂණ සිදු කර මෙන්ඩල් සිය පරීක්ෂණ සිදු කර ඒවායේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඒවායේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඒවායේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල ලොවට ඉදිරිපත් කරන ලද්දේ වර්ණදේහ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමට වර්ණදේහ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමට වර්ණදේහ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමට දශක ගණනාවකට පෙරදීය. වර්ණදේහ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමට දශක ගණනාවකට පෙරදීය. දශක ගණනාවකට පෙරදීය. පසුකාලීනව ප්‍රවේණි ඒකකවල වාහක ලෙස පසුකාලීනව ප්‍රවේණි ඒකකවල වාහක ලෙස පසුකාලීනව ප්‍රවේණි ඒකකවල වාහක ලෙස වර්ණදේහ සොයා ගැනීම ප්‍රවේණි ඒකකවල වාහක ලෙස වර්ණදේහ සොයා ගැනීම වර්තමානයේ මෙන්ඩල් නියම ලෙස හඳුන්වනු ලබන වර්තමානයේ මෙන්ඩල් නියම ලෙස හඳුන්වනු ලබන
වර්තමානයේ මෙන්ඩල් නියම ලෙස හඳුන්වනු ලබන මෙන්ඩල්ගේ මූලික ප්‍රවේණි විද්‍යාත්මක නියම දෙකට මෙන්ඩල්ගේ මූලික ප්‍රවේණි විද්‍යාත්මක නියම දෙකට මෙන්ඩල්ගේ මූලික ප්‍රවේණි විද්‍යාත්මක නියම දෙකට සහාය විය. මෙන්ඩල්ගේ මූලික ප්‍රවේණි විද්‍යාත්මක නියම දෙකට සහාය විය. නියම දෙකට සහාය විය. හරි. එහෙනම් මේවා ගැන නොදැන තමයි මෙන්ඩල් ඔය කතාව කියන්නේ. හරි. එහෙනම් අද ඔය මම කිව්වේ ඔයාලට මේ පාඩමේ තියෙන මූලිකම සංකල්ප හැඳින්වීම පමණයි. හරි. මට ඇත්තටම අද පළවෙනි දවසේ මෙතන 2023 අවුරුද්ද විභාගෙ ලියන දරුවෝ ගොඩක් අය ඉන්න නිසා මට අවශ්‍ය වුණේ මේකට පාඩමට හැඳින්වීමක් ලබා දෙන්න. ඔය හැඳින්වීමත් එක්ක O level science වල තිබුණ දේවල් ටිකක් පොඩ්ඩක් මතක් කරගෙන ලබන සතියේ ඉඳලා ටිකක් වේගෙන් වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න. හරි? ටිකක් වේගෙන් වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න. අපි අනුමාත්‍රිකාව ලියලා තියමු. අද මම චුට්ටක් කලින් ඉවර කරනවා. මොකද ඊළඟට අපිට අලුත් මාතෘකාවකට යන්න තියෙන්නේ. ලබන සතියේ ඉඳලා අපි කතා කරන මෙන්න මේ සංකල්ප ටික ගත්තම මේවයිදී මම නිකන් ඔයාලට කියන්නම්. අපි ලබන සතියේ ඉඳලා කතා කරනවා මෙන්න මේ දේවල් ඇති වෙන විදිය ගැන. අපි ලබන සතියේ කතා කරනවා ලක්ෂණයක් නැත්නම් කැරක්ටර් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම ගති ලක්ෂණයක් නැත්නම් ට්‍රේට් එකක් කියන්නේ මොකක්ද? මේ ඇස් වල වර්ණය ආවේනිගත වෙන විදිය. නැත්නම් හිස කෙස් වල වර්ණය ආවේනිගත වෙන විදිය. වගේ ලක්ෂණ සහ ගති ලක්ෂණ ගැන අපි කතා කරනවා. ඒ වගේම දැන් අර මම ඔයාට පෙන්නපු ක්‍රෝමසෝම් එකක් ජීන් එකක් කියන්නේ මොකක්ද කියන කාරණය වෙන් කරලා හඳුනා ගන්න විදිය අපි ඒ විස්තර අපි කතා කරනවා. ඇත්තටම ලබන සතියේ පාඩම තමයි වැදගත්මම. ඒක නිසා ලබන සතියෙන් පස්සේ මම ආපහු දින මතක් කරන්නම් ලයිව් සහ රීප්ලේ ක්ලාසස් වල වෙලා මතක් කරන්නම්. ලබන සතියෙන් පස්සේ පාඩමට මැදදී සම්බන්ධ වෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. ඇත්තටම ප්‍රවේණිය පටන් ගන්න ලබන සතියේ. අද කලේ ඔයාලට පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් විතරයි මේ ඉදිරියට කරන වැඩේ ගැන. ලබන සතියේ තමයි ඇත්තටම ප්‍රවේණිය කියන එක ආරම්භ වෙන්නේ. ඒකත් එක්ක වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හරි. අපි මාතෘකාව ලියලා පාඩමේ වැඩේ නතර කරමු දුවේ පුතේ. ලියන්න මාතෘකාව ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. වාග්මාලාව කියලා කියන්නේ වචන සෙට් එක කියන එකනේ. මේ වචන සෙට් එක ඉස්සෙල්ලම අපි ඉගෙනගෙන ඉන්නවා. වරන් ඇතුලේ දාලා තියන්න vocabulary of genetics. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව. හරි. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව එහෙමත් නැත්නම් vocabulary of genetics. vocabulary of genetics. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාව නැත්නම් vocabulary of genetics. හරි. මම ලබන සතියේ පන්තියේ වෙලාව අපහු ටක් ගාලා මතක් කරන්නම්. මගදී සහභාගී වෙච්ච මගදී සම්බන්ධ වෙච්ච දුල පුතාලා ඉන්නවා නම් ඒ අතරේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ගැන අහගන්න පුළුවන්. මම ආපහු ටක් ගාලා මතක් කරන්නම් විශේෂයෙන්ම 23 දරුවන් සඳහා ක්ලාස් වේලාවන් ටික ඔන්ලයින් මේ අපි කතා කරන ස්පෙෂල් ගෲප් ක්ලාස් එක. ඒ කියන්නේ යුනිට් 6 to 10 6 වෙනි පාඩමේ සිට 10 වෙනි පාඩම දක්වා සාකච්ඡා කරන ක්ලාස් එක වෙබ්සයිට් එක මතකයි apexonline.lk වලින් එන්න. ආයි මතක් කරන්නම් class IDs. class ID එක 891 live class එක තියෙන්නේ මේ වෙලාවේ බදාදා 7:00 රෑ 9:00. ඊළඟට 981 රීප්ලේ ක්ලාස් එක ඒක තියෙන්නේ ඉරිදා මේ ඉරිදා නෙමෙයි ඒකත් මතක තියාගන්න පොය දවසේ නෙමෙයි රෑ 7:00 9:00. එතකොට ඊළඟ පන්ති දවස් දෙක වෙන්නේ මේ ඇවිල්ලා මාර්තු 31 බදාදා මේ ඇවිල්ලා අප්‍රේල් 4 ඉරිදා.
අප්‍රේල් 4 ඉරිදා. හරි. එතකොට මේ තමයි ඔන්ලයින් එකේ වැඩ ටික. ඊට අමතරව ෆිසිකල් ක්ලාසස් එන දරුවන්ට මුල් ඒකක වලට ෆිසිකල් ක්ලාසස් එන දරුවන්ට ඒකත් මම කියලා තියන්නම්. ෆිසිකල් ක්ලාසස් එන දරුවන්ට තාම අපිට පන්ති ආරම්භ කරන්න විදියක් නැහැ නුගේගොඩ. මොකද නුගේගොඩ පන්ති ආරම්භ කරන්න තාම අවසර ලැබිලා නැහැ. නමුත් මාර්තු මාසයේ අග සතියේ සියලුම පාසල් ආරම්භ වෙන නිසා අපිට ඒ සම්බන්ධවත් හොඳ තත්ත්වයක් තියාගන්න පුළුවන් වේවි. සුබ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි. අපි ඒකත් එක්ක නුගේගොඩ පන්තියත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ආරම්භ වෙලා තියෙන පන්ති තියෙනවා මාතර සහ තංගල්ල නගරේ. ඒ දෙකත් මම මතක් කරලා ඉන්නම්. මාතර එපෙක්ස් එකේ පන්තිය මම කියන්නේ 2023 පන්ති. මාතර එපෙක්ස් එකේ පන්තිය තියෙන්නේ සිකුරාදා උදේ 8:30 දවල් 12. ඒ වගේම තංගල්ල පන්තිය නනාර ශාලාවේ තියෙන්නේ බ්‍රහස්පතින්දා උදේ 8:30 දවල් 12. හරිද? ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන්න අවශ්‍ය දරුවන්ට මුල් පාඩම් වලට සහභාගී වෙන්න අවශ්‍ය දරුවන්ට ඒ පන්තිත් එක්කත් එකතු වෙන්න හැකියාව තියෙනවා. හරි. ඒකත් මතක තියාගන්න. අවශ්‍ය දරුවෙකුට ඒකත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මේ පන්තිවලත් මම කලිනුත් කිව්වා වගේ මේ පන්තිවලත් ඔය අගහරිය පාඩම් ටික ඉගෙනවෙනවා. නමුත් කලින් කරගන්න අවශ්‍ය දරුවෙකුට ඔන්ලයින් එකේ පන්තියත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. හරි. එහෙමනම් ලබන සතියේදීත් ඔයාලට මුදල් ගෙවීමකින් තොරවම පන්තියට එන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මුදල් ගෙවීමකින් තොරව ක්ලාස් එකත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. ප්‍රවීණීය පාඩමේ දෙවෙනි කොටස ඔයාලට ওই විදිහටම ඉගෙන ගන්න පුළුවන්. එතනින් එහාට පාඩම පොඩ ගැඹුරු වෙනවා. ඒක නිසා ඔය කොටස් ටික හොඳට අද කියපු මූලික සංකල්ප ටික එක ලේසියිනේ. පොඩි නෝට් එකක් ලියවිලා තියෙන. මේ වැඩ ටික සම්පූර්ණ කරගෙන එහෙමනම් අපි ලබන සතියේ පන්තියේදී හමු වෙමු. හරි. එහෙනම් වැදගත් වැඩක් කරන්න යන්නේ, අමාරු වැඩක් කරන්න යන්නේ, හැමෝටම කරන්න බැරි වැඩක් කරන්න යන්නේ, හොඳ ටාගට් එකක් හිතේ තියාගෙන වැඩ කරන්න යන්නේ. ඒ ටාගට් එකට යනකම් මහන්සි වෙලා වැඩ කරනවා කියලා හිතාගෙන ඒකට ඔළුව හදාගෙන වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගෙන ලබන සතියේ එහෙනම් හමු වෙමු. හරි. එහෙනම් දුල පුතාලා හැමෝටම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියපු විදිහට ලබන සතියේදී අපි වෙලාවට පන්තියේදී මුණ ගැහමු. හරි. එහෙනම් දුල පුතාලා හැමෝටම වැඩ ටික හොඳට කරන සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ හමු.